හොඳයි. හොඳයි. එතකොට අපි ගිය සතියේදී අපේ පළවෙනි පාඩම අවසන් කරා. පළවෙනි පාඩම අවසන් කළා. දැන් අපිට පළවෙනි පාඩමට අදාළව පොඩි විභාගයක් තියෙනවා. ඒක කරන්න ඕනේ. අද නෙමේ. ඒක තියෙන්නේ හෙට. එක්සෑම් එක තියෙන්නේ හෙට 5 ඉඳන් 5:00 වෙනකල්. 5 ඉඳන් 5:00 වෙනකල් තමයි විභාගේ තියෙන්නේ. පළවෙනි පාඩමට අදාළව. ඉතින් ඕගොල්ලන්ට මම හරියටම 4:55ට වගේ නැත්නම් 5ටම දානවා ලින්ක් එකක් ඔන්ලයින් කරන්න තියෙන්නේ. ඒකෙන් ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් එක්සෑම් එක කරන්න. ඒකෙන් වැඩිම ලකුණු ගන්න කෙනාට ටැග් එකක් දෙනවා. හෙට තියෙන්නේ වෙනම ඔයා ජොයින් වෙන්න දෙයක් නැහැ. ඔයාට කෙලින්ම මම ලින්ක් එක එවනවා. ඔයාට තියෙන්නේ ලින්ක් එකෙන් ගිහිල්ලා කරන්න. පොඩි එක්සෑම් එකක් තියෙන්නේ පළවෙනි පාඩමෙන් විතරයි. ඉතින් පළවෙනි පාඩම හොඳට පාඩම් කරලා විනාඩි 30ක් ඇතුළත කරලා සබ්මිට් කරන්න තියෙනවා. හරි. අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව අද අපේ පාඩමට අද කොටස සාකච්ඡා කරමු ගිහිල්ලා. හරි. අපි පළවෙනි පාඩම අවසන් කළානේ. අපි එතකොට මේ පළවෙනි පාඩමේදී කතා කළේ ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය ගැන. ඒ කියන්නේ ගිණුම්කරණය කියන විෂය වටින් වටින් කතා කරන එකයි අපි මේකෙදි කළේ. වටින් වටින් කියලා කිව්වේ ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ අරමුණ, ගිණුම්කරණයට ඇල්මක් දක්වන පාර්ශවයන් කවුද කියන එක. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ගිණුම්කරණයේ තියෙන ප්‍රභේද මොනවද? ගිණුම්කරණයේ ප්‍රභේද අපි නිර්වචනය කරගත්තා. ඊට පස්සේ ඒවායේ තියෙන වෙනස්කම් කතා කළා. ඊට පස්සේ අපි ගිය සතියේ ගිණුම්කරණ පරිසරයත් කතා කරලා ගිණුම්කරණ ක්‍රියාවලියත් කතා කරා. ওই ටිකනේ අපි අන්තිමටම කළේ. හරි. එතකොට අපේ අන්තිම කොටසට දාලා හෝම්වර්ක් ටිකක් තියෙනවා. අපි ඒ ටික සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි ඊළඟ පාඩමට යමු. ඔයගලන්ට මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. මේ පළවෙනි පාඩම ගොඩාක් ලේසි. පුංචි තියරි පාඩමක් තියෙනවා. ඔයාලට නිකම් පාඩම් කළත් කරගන්න පුළුවන් මට්ටම එකක් තමයි අපේ 12 වසරේ පළවෙනි පාඩම කියලා කියන්නේ. හරි. ඉතින් මේකේ හෝම්වර්ක් ටික පොඩ්ඩක් අපි බලමු. නැත්නම් මම ඒකත් බලමුකෝ අපි මුලින්ම ගිහිල්ලා. හරි. අපේ හෝම්වර්ක් තියෙන්නේ ප්‍රශ්න අංක 32 ඉඳලා මම ප්‍රශ්න අංක 32 ඉඳලා ප්‍රශ්න වලට උත්තර ටික දාන්නම්. එතකොට ලේසියිනේ අපිට වැඩි කරගන්න. නැත්තම් මේ ටික සාකච්ඡා කරන්න ගියාමත් ගොඩක් වෙලා යනවනේ. ඒක නිසා මම මේකේ උත්තර ටිකත් ඔයාලට එවන්නම් ඔක්කොම ටික. එතකොට ඔයගොල්ලෝ ඒකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අග්ගාලා අහන්න මම එතකොට ඒක බලලා කියා දෙන්නම්. හරිනේ? එතකොට අපේ පළවෙනි පාඩම අවසන් මේ ඔක්කොටම මම එවන්නම් උත්තර ප්‍රශ්න 40 දක්වාම 32 ඉඳන් 40 දක්වා ඔක්කොමට මම උත්තර එවන්නම්. හරි. අපේ පළවෙනි පාඩම එතනින් අවසන් වුණා ගිය සතියේ. අද අපි කතා කරන්න අපේ දෙවෙනි පාඩම ගැන. දෙවෙනි පාඩමේ නිබන්ධනය ඔයගොල්ලෝ ගාව තියෙනවානේ. ඒක නිසා අපි දෙවෙනි පාඩම සාකච්ඡා කරමු. පළවෙනි පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. පළවෙනි පාඩම අමාරු නෑ. හැබැයි නිකන් බලාගත්තත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මට්ටම එකක් තමයි ඒක. හරි. අපි එහෙනම් දෙවෙනි පාඩමට යමු. දෙවෙනි පාඩමේ ඉඳන් තියෙන්නේ ගණන් හදන්න ඕනේ. ඉතින් මේ පාඩම හරියට කරගන්න ඕනේ. මේකේ ඕනෙම තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් එහෙම මේ වෙලාවෙම අහන්න ප්‍රශ්නයක් නෑ. අපි කතා කරමු. ඔයාට තේරෙන දේවල් කියා දෙන්න තමයි මම ඉන්නේ. ඉතින් අපි එහෙම බලලා පැටික් කරගමු. හරි. එහෙනම් අපි දෙවෙනි පාඩම සාකච්ඡා කරමු තවත් වෙලා ගන්න නැතුව නේද? අද අපි කතා කරන්නේ එතකොට ගිණුම් කරන සමීකරණය කියන පාඩම. ගිණුම් කරන සමීකරණය කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම ඉගෙන ගන්නකොට අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ අපි ගිණුම්කරණය හදන්නේ කාගේ පැත්තෙන්ද? ඒ කියන්නේ අපි ගිණුම්කරණ විෂය හදාරන්නේ අයිතිකරුවෙක් පැත්තෙන් හිතලාද ව්‍යාපාරයක් පැත්තෙන් හිතලාද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගිණුම්කරණ විෂය හදාරනකොට අපි ඒ කියන්නේ දැන්
අපි මෙතනදී අපි කියලා කතා කරන්නේ ගිණුම්කරණය කරන කෙනා. ව්‍යාපාරයක ගිණුම්කරණය කරන කෙනා. ඒ කියන්නේ ගණන් හදන කෙනා, ගිණුම් තබන කෙනා. එයා වැඩ කරන්න ඕනේ අයිතිකාර කෙනාගේ පැත්තෙන් හිතලාද ව්‍යාපාරයේ පැත්තෙන් හිතලාද? හැමතිස්සෙම ගිණුම්කරණය කරන ඔයා නැත්තම් ගිණුම් හදන කෙනා හැමතිස්සෙම ගණන් හදන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා. අයිතිකාර කෙනාගේ පැත්තෙන් හිතලා නෙමෙයි. අන්න ඒකට අපි කියනවා ඒකක සංකල්පය කියලා. ඒකට අපි කියනවා ඒකක සංකල්පය කියලා. ඒ කියන්නේ ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙනුයි අනිකුත් පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම පැවැත්මක් තියෙනවා කියලා සලකනවා. ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙනුයි අනිකුත් පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම පැවැත්මක් තියෙනවා කියලා සලකනවා. ඒකට කියනවා ගිණුම්කරන ඒකක සංකල්පය. ඒකින් කරන්නේ ගිණුම්කරණය කරන්නේ කාගේ පැත්තෙන්ද කියලා අදහසක් ලබා දෙන එක. ඔයාගෙන් ඇහුවොත් එහෙම ඔයා අපි ගණන් හදන්න ඕනේ අයිතිකාර කෙනා කියන විදිහට යාගේ පැත්තෙන් හිතලාද නැත්නම් අපි ව්‍යාපාරයේ පැත්තෙන් නිකන් අපි ව්‍යාපාරය කියලා හිතලා ගණන් හදනවා. හැමතිස්සෙම අපි ව්‍යාපාරය කියලා හිතලා තමයි ගණන් හදන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඔකට කියනවා ඒකක සංකල්පය කියලා. ගිණුම්කරණය කරනකොට මෙන්නවා බැංකු අනිකුත් පාර්ශවයන් ඉන්නවා. මෙන්න අනිකුත් පාර්ශවය. ගිණුම්කරණය කියන විෂයේදී අයිතිකරුවන්ගෙනුයි වෙනත් පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච පැවැත්මක් තියෙනවා කියලා සලකනවා. මේකට කියන්නේ ඒකක සංකල්පය කියලා. ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙනුයි අනිකුත් පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම ඒකකයක් ලෙස සලකනවා. මේකට කියන්නේ ඒකක සංකල්පය කියලා. ඒකක සංකල්ප. මේක මම දෙතුන් පාරක් කියන්නේ මේක ඕනෙමයි ගණන් හදන්න. මේක දැනගෙන ඉන්න ඕනෙමයි. මේක ගිණුම්කරණයේ පදනම මූලිකම අපි කියා දෙන දේ තමයි. ගිණුම්කරණය හදන්නේ කාගේ පැත්තෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්. එතකොට අයිතිකරු අනිත් අය ඒගොල්ලෝ ව්‍යාපාරයෙන් වෙන් වෙච්ච වෙනම කට්ටිය. මම තමයි සලකන්නේ. මේකට කියන්නේ ඒකක සංකල්පය. අපි කලින් පාඩමෙදිත් කතා කළා මේක හැබැයි. බලමු අපි ගිණුම්කරණ ඒකක සංකල්පය. ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීම. මේක ඔයගොල්ලෝ ලියා ගන්න අවශ්‍ය නැහැ ළමයි. මම මේක මුලින්ම පාඩම පැහැදිලි කරනවා ස්ලයිඩ් වලින්. ඊට පස්සේ අපි ටියුට් එකට ගිහිල්ලා අවශ්‍ය කොටස් ටික සටහන් කරගමු. ඒක හොඳයිනේ. හරි. බලා ගන්න මුලින්ම හොඳට අහගෙන ඉන්න. මොනවා හරි අපැහැදිලි දෙයක් හරි තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න ඒ ගමන්ම. ඇත්තටම මේ පාඩම් මුලින්ම අල්ලගෙන ගියොත් ගොඩක් ලේසි. බලමු. මම වීඩියෝ එක ඔෆ් කළා මොකද පොඩ්ඩක් ස්ලෝ වෙන්න වගේ පුළුවන් වීඩියෝ එකක් තියෙනකොට ඒකින්ද. ගිණුම්කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීම. මම මෙතන මේ වගේ රූප සටහනක් ඇඳලා තිනවා දකින්න තියෙන්නේ. මේ වගේ මේ බිස්නස් කියලා තියෙන්නේ ව්‍යාපාරය. ඊට පස්සේ අයිතිකරු ඉන්නවා බැංකු, තව ඕනනම් ගත්තොත් වෙන සේවකයෝ, සැපයුම් කරුවෝ, ආයෝජකයෝ මේ වගේ එක එක කට්ටිය ඉන්නවා ළමයි. ඉතින් අපි හැමතිස්සෙම ගිණුම්කරණයේදී අයිතිකරුවන්ගෙනුයි අනිකුත් පාර්ශ්වයන්ගෙනුයි වෙන්වෙච්ච වෙනම පැවැත්මක් තියෙනවා කියලා ව්‍යාපාරය සලකනවා. ඒකට තමයි කියන්නේ මෙන්න මේ ඒකක සංකල්පය කියලා. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන එකක්. අනිවාර්යෙන්ම පාඩම් කරගන්න ඕන එකක්. හරි. ඊට පස්සේ අපි කතා කරමු ගිණුම්කරන සමීකරණය ගැන. අද අපි පාඩම ගැන. මොකක්ද මේ ගිණුම්කරන සමීකරණය කියන්නේ? ගිණුම්කරන සමීකරණය කියන්නේ මොකක්ද දන්නවද? වටිනාකම නිරූපණය කියලා දානවා වටිනාකම නිරූපණය වෙත ව්‍යාපාරික සම්පත් තියෙනවා. ඒ සම්පත් වල වටිනාකම ඒ කියන්නේ රුපියල් ලගය සමාන වෙනවා ඒ සම්පත් වල අයිතියට. ඒ කියන්නේ කවුද දුන්නේ කියන එක. හැමතිස්සෙම ව්‍යාපාරික සම්පත් ටික සමාන වෙනවා ඒවට තියෙන අයිතියට. ඒ කියන්නේ මෙහෙම. දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ උදාහරණයක් විදිහට ගන්නකො මෙහෙම මං ගාව තියෙනවා පෑන් දෙකක්. මං ගාව තියෙනවා පෑන් දෙකක්. මේකක් අපි ගමු රුපියල් 20යි කියලා. එකක් 20යි පෑනක්. මං ගාව එතකොට තියෙනවා රුපියල් 40ක පෑන්. මම මේ පෑන් දෙක මගේ ව්‍යාපාරයට දෙනවා. මේ අත ව්‍යාපාරේ නම් මං ඔන්න ව්‍යාපාරයට දුන්නා. එතකොට ව්‍යාපාරයට සම්පත් දෙකක් හම්බුණානේ. ඒ කියන්නේ රුපියල් 20 ඒවා දෙක 40යි. ඔන්න රුපියල් 40ක සම්පත් ව්‍යාපාරයට හම්බුණා. මේක කවුද දුන්නේ? මම අයිතිකාර කෙනා. එහෙනම් අයිතිකරුගේ අයිතිය මට තියෙනවා ව්‍යාපාර රුපියල් 40ක අයිතියක්. මොකද මමනේ මේ දෙකම දුන්නේ. ව්‍යාපාරයේ සම්පත් දෙකක් තියෙනවා. ඒ සම්පත් දෙකේම අයිතිය තියෙන්නේ මට. එතකොට මට කියන්න පුළුවන් ව්‍යාපාරයේ රුපියල් 40ක සම්පත් තියෙනවා. ඒ 40 අයිතිය තියෙන්නේ මට අයිතිකාර කෙනාට. එහෙනම් ඔයාලට කිව්ව හැකි ව්‍යාපාරයේ රුපියල් 40ක සම්පත් සමානයි අයිතිකරුට තියෙන අයිතියට. ඔයාලට මේ කතාව එකපාරටම තේරුන්නේ නැත්නම් දැන් හිතන්න ආයෙ පාරම් මෙහෙම ඔන්න මම ව්‍යාපාරයට රුපියල් 40ක සම්පත් දුන්නා. දැන් ඔන්න මම ටික කාලයක් මේක කරගෙන යනවා බිස්නස් එක. මගේ ව්‍යාපාරය කරගෙන යනවා. ටික කාලයක් යනකොට මට සල්ලි මදි වෙනවා ව්‍යාපාරේ වැඩවලට. මම
තීරණය කරනවා ඔයාගෙනුත් කීයක් හරි ගන්න. ඒ කියන්නේ ඔයා මගේ ව්‍යාපාරයේ අයිතිකාර කෙනෙක් නෙමෙයි. මම ඔයාගෙන් කීයක් හරි අරගෙන ව්‍යාපාරය කරා යන්න තීරණය කරනවා. නිකන් ණයට වගේ. ඉතින් ඔයත් ඔන්න මට දෙනවා ඔන්න තව අපි හිතමු රුපියල් ලක්ෂයක් විතර ඔයා මට දෙනවා ඔන්න. එතකොට බලන්න ව්‍යාපාරයේ ඔක්කොම සම්පත් තියෙනවා 3ක්. මේ දෙක නම් 40000යි මේක ලක්ෂයයි. ඒතකොට ඔක්කොම කීයද? 1,40,000යි. ව්‍යාපාරයේ තියෙන රුපියල් 1,40,000ක සම්පත්තිය. මේ දෙක 40000යි මේක ලක්ෂයයි. එතකොට මේකෙන් මේ දෙකේ අයිතිය. ඒ කියන්නේ රුපියල් 40000ක අයිතියක් තියෙනවා අයිතිකරුට. මට 1,00,000ක අයිතියක් තියෙනවා ඔයාට. ඒ කියන්නේ හැමතිස්සෙම මේ සමීකරණය බිහි වෙන්නේ ව්‍යාපාරයක තියෙන සම්පත් ටිකයි අයිතියයි පදනම්. හැමතිස්සෙම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික සමාන වෙනවා ඒවට තියෙන අයිතියට. හැමතිස්සෙම ව්‍යාපාරයක සම්පත් සමානයි අයිතියට. ඒක අයිතිකරුගේ අයිතිය වෙන්නත් පුළුවන්. අනිකුත් පාර්ශ්වයන්ගේ අයිතිය වෙන්නත් පුළුවන්. මෙන්න මේක තමයි අපි ගිණුම් කරන සමීකරණයේදී කතා කරන්නේ. සම්පත් සමානයි අයිතිය. හරි. ගිණුම් බලන්න. ගිණුම් කරන සමීකරණය තුළින් ව්‍යාපාරයක සම්පත් සහ එම සම්පත් සැපයූ පාර්ශ්වයන්ට ඇති අයිතිය අතර සම්බන්ධතාවය පෙන්වයි. ගිණුම් කරන සමීකරණය තුළින් ව්‍යාපාරයක සම්පත් සහ එම සම්පත් සැපයූ පාර්ශ්වයන්ට ඇති අයිතිය අතර සම්බන්ධය පෙන්වයි. ඒක තමයි මම කිව්වේ. සම්පත් සහ එම සම්පත් සැපයූ පාර්ශ්වයන්ට ඇති අයිතිය අතර සම්බන්ධය. සම්පතුයි ඒ සම්පත් වල අයිතිය අතර සම්බන්ධය තමයි පෙන්වන්නේ මේකෙදි. හරි ලේසි මේක. සම්පත් ටික සමානයි අයිතියට. හැබැයි මතක තියාගන්න අපි කතා කරන්නේ රුපියල් පැත්ත. මතකනේ ගිණුම් කරන්නේ අපි කතා කළා. ගිණුම් කරන්නේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරන ගිණුම් කරන්නේ කියලා. අපි 12 වසරේදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. ඒතර අපි මේ දැන් ඉන්නේ කොහෙද? මූල්‍ය ගිණුම් කරන්නේ ඇතුළේනේ. එහෙනම් අපි කතා කරන්නේ හැමතිස්සෙම රුපියල් වටිනාකමක් එක්ක ගනුදෙනු. රුපියල් අගයක් එක්ක තමයි අපි ගනුදෙනු වාර්තා කරන්නේ. කතා කරන්නේ. එතකොට හැමතිස්සෙම සම්පතුයි සම්පත් වල අයිතියයි අතර සම්බන්ධය තමයි ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ. හරි. ඒක ලියන්න මම මෙතන ඉර දාලා තියෙනවා. මම වෙන තැනක නෙලියුවේ. සම්පත් ටික සමාන වෙනවා අයිතියට. හරි. ඊට පස්සේ ළමයි ඔයාලා දන්නවද ඕනෙම ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යද්දී මුලින්ම සම්පත් දෙන්නේ කවුද ව්‍යාපාරයට? අයිතිකාර කෙනානේ. ඕනෙම ව්‍යාපාරයකෙමනේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර කට්ටිය එකතු වෙලා පොඩි කඩයක් වගේ දාන්න තීරණය කළොත් ඒ කඩේට ඕනේ කරන සම්පත් ටික ඔක්කොම දෙන්නේ මුලින්ම කවුද? මුලින්ම ඕගොල්ලෝනේ. ඊට පස්සේනේ ওই බැංකු ණයකට යන්නේ. නැත්නම් වෙන ඥාති කෙනෙක්ගෙන් ඉල්ලගන්නේ, හිතවත් කෙනෙක්ගෙන් ඕනනම් මුදලක් ඉල්ලගන්නේ. අන්න එහෙම කරන්නේ පස්සේනේ. එකපාර රටටම ණය වෙලා කඩයක් පටන් ගන්න නෑනේ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම කරන අය ඇති සමහරලාට. හැබැයි සාමාන්‍යයෙන් නම් වෙන්නේ මුලින්ම ව්‍යාපාරයට සම්පත් යොදන්නේ අයිතිකාර කෙනා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මුලින්ම මේ සමීකරණය හැදෙන්නේ මෙහෙමයි. ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික ව්‍යාපාරයක තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුගේ අයිතියට. අයිතිකරුගේ අයිතියට. අයිතිකරුට ඇති අයිතියට. අයිතිකරුට ඇති අයිතියට කියලා යනවා. අයිතිකරුට ඇති අයිතියට. මුලින්ම ව්‍යාපාරයක තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට ඇති අයිතියට. ඉතින් ටික කාලයක් යනකොට මොකද දන්නවද වෙන්නේ? ටික කාලයක් යනකොට ඕක විතරක් මදි වෙනවා. අයිතිකරුගේ ටික විතරක් මදි වෙලා අපි වෙන අයගෙනුත් ඉල්ල ගන්නවා. බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්නවා. ඊට පස්සේ ලීසින් කරලා වාහනයක් ගන්න යනවා. ඉතින් අන්න ඒ වගේ අපි වෙනත් පාර්ශ්වයකට ඉල්ල ගන්නව නේද? එතකොට අපි මේ මුලින්ම කතා කරපු සමීකරණය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ව්‍යාපාරයක තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට ඇති අයිතියටත් බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතියටත් කියලා. ඒ කියන්නේ ඔය බැංකුවකට අපි වෙන හිතවත් කෙනකින් ණයට ගත්තොත් අන්න ඒ වගේ අයිතිකරුත් දෙනවා වෙනත් කට්ටියක් දෙනවා. බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතිය. මෙන්න මේ දෙගොල්ලන්ට සමාන වෙනවා. ව්‍යාපාරයක සම්පත් ටික අයිතිකරුට ඇති අයිතියටත් බාහිර පාර්ශ්වයට ඇති අයිතියට සමාන වෙනවා නේද? ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවද කාලයක් යනකොට දැන් ඉස්සරම කාලේ බිව්නේ නියමයි. ව්‍යාපාරික සම්පත් ටික අයිතිකරුට ඇති අයිතියට සමාන වුණා. කාලයක් යනකොට ඒ ටික විතරක් මදි වෙලා තවත් කට්ටියකින් ගන්න පටන් ගත්තා. එතකොට ව්‍යාපාරයක තියෙන මුළු සම්පත් ටික අයිතිකරුගේ අයිතියටයි අනිකුත් පාර්ශ්වයන්ගේ අයිතියටයි සමාන වුණා. එතකොට අපි ඔය කාලයක් එක්ක මේවට වචන සෙට් එකක් කියන්න පුරුදු වුණා.
වචන සෙට් එකක් කියන්න පුරුදු වුණා. මොනවද දන්නවද? අපි මේ සම්පත් වලට වත්කම් කියන්න පුරුදු වුණා. සම්පත් වලට අපි වත්න වචනේ පාවිච්චි කරා. අයිතිකරුට ඇති අයිතියට කියන්න පුරුදු වුණා හිමිකම් කියලා. හිමිකම් කියලා. බාහිර පාර්ශ්වයට ඇති අයිතියට අපි කියන්න පුරුදු වුණා වගකීම් කියලා. මෙන්න මේ විදිහට අපි සමීකරණය වචන දාලා කතා කරන්න පටන් ගත්තා. ඒ අනුව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක තියෙන වත්කම් ටික සමාන වෙනවා හිමිකම් ධන වගකීම් වලට කියලා. ඔයා සාමාන්‍ය පෙළ කොමර්ස් කරා නම් ඔයා ඉගෙන ගන්න ගිණුම් කරන සමීකරණය කියලා මේක. හැබැයි මේක උගන්නනකොට මේක හැදෙන විදිය කියා දෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලට අද උසස් පෙළදී මේක හැදෙන විදිය කියා දුන්නා. මේක හැදෙන්නේ හැමතිස්සෙම සම්පත් ටිකයි අයිතියයි කියන දෙකේ. මුලින්ම සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුගේ අයිතියට විතරක්. ඒ ටික විතරක් මදි වුණාම තවත් කට්ටියකින් ගන්නවා. ඒ කියන්නේ වෙනත් බාහිර පාර්ශ්වයෙන් ගන්න දේවල් ගන්නවා. එතකොට අපේ සමීකරණය හැදෙනවා සම්පත් ටික සමානයි අයිතිකරුට ඇති අයිතිය ධන බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතිය කියලා. ඒ අනුව අපේ සමීකරණය වෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. මේකට අපි කියනවා ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය කියලා මේකට අපි කියනවා. ගිණුම් කරන සමීකරණ. මූලික ගිණුම් කරන සමීකරණය කියලා කියනවා මේකට. හරි. හරි. තවත් චූටි වැදගත් දෙයක් තියෙනවාට කියා දෙන්න. මෙන්න ව්‍යාපාරයේ ඔයාලට ගිණුම් කරන සමීකරණ ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවානේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. ඔයා දන්නවත් මේවට කියන සමාන වචන තියෙනවා කියලා. මෙන්න මේ හිමිකම් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය කියලා කියනවා අපි. වැඩිපුරම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ප්‍රාග්ධනය කියන වචනයත් අපි හිමිකමට සමාන වචනයක් විදිහට පාවිච්චි කරනවා. ප්‍රාග්ධනය. තව වචනයක් විදිහට පාවිච්චි කරනවා ස්කන්ධය. ස්කන්ධය. තව වචනයක් අපි පාවිච්චි කරනවා හිමිකමටමයි. ඔක්කොම හිමිකමටම කියන්නේ ශුද්ධ වත්කම් කියලා. ශුද්ධ වත්කම්. මෙන්න මේ ඔක්කොම පාවිච්චි කරන්නේ හිමිකමට කියන සමාන වචන විදිහට. යනු මතක තියාගන්න හිමිකමට කියන සමාන වචන තුනක් තියෙනවා. ප්‍රාග්ධනය කියනවා, ස්කන්ධය කියලාත් කියනවා, ශුද්ධ වත්කම් කියලාත් කියනවා. එකක් මතක තියාගන්න. හරිද? හරි. එතකොට අද අපි කතා කරන්නේ ගිණුම් කරන සමීකරණය ගැනනේ. මම මුලින්ම ඔයාලට කිව්වා ගිණුම් කරන සමීකරණය හැදුනේ කොහොමද කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් ගිණුම් කරන්නේදී අයිතිකරුවන්ගෙනුයි අනිකුත් බාහිර පාර්ශ්වයන්ගෙනුයි වෙන් වෙච්ච විනෝදාත්මක තියෙනවා කියලා අපි සලකනවා. මේකට ඒකක සංකල්පය කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අපි කතා කළා ගිණුම් කරන සමීකරණයේදී කතා කරන්නේ ව්‍යාපාරික සම්පත් ටිකයි ඒ සම්පත් සැපයූ පාර්ශ්වයන්ට තියෙන අයිතිය අතර සම්බන්ධය කියලා. ඒ අනුව අපි කතා කළා ව්‍යාපාරික මුලින්ම සම්පත් ටික අයිතිකරුට ඇති අයිතියට සමාන වෙනවා. පස්සේ කාලෙකදී ඕකට අපි වෙන අයගෙනුත් දේවල් ලබා ගත්තට පස්සේ සම්පත් ටික අයිතිකරුට ඇති අයිතියටත් අනිකුත් බාහිර පාර්ශ්වයන්ට ඇති අයිතියට සමාන වෙනවා කියලා. ඒ අනුව අපි සමීකරණයක් හදාගත්තා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. මම ඒ කොටස් වලදීම කියා දෙන්නම්. තේරෙන්නේ නැති ඕනම දෙයක් අහන්න ළමයි. මේ ඔයාලගේ පන්තිය ඔයාලට තේරෙන්නේ නැති ඕනම දෙයක් අහන්න මේ පන්තියේදී පුළුවන්. මැසේජ් එකක් දාන්න නැත්නම් වොයිස් එකක් වුණත් දාන්න ප්‍රශ්නයක් වොයිස් එකක් දාන්න කියලා කියන්නේ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා හැමොත් එක්කම ඉස්සරහට යන ගමනක් තමයි මෙතනදී තියෙන්නේ. වැඩ පුළුවන්ද බෑද කියන එක අදාළ නැහැ. හැමෝමත් එක්ක ඉස්සරහට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාට වැඩ බැරි නැහැ. ඔයාට වැඩ බැරි නැහැ. මොකද ඔයා ඉන්නේ තාම පළවෙනි පාඩම් වල. ඒ කියන්නේ තාම ඉන්නේ දෙවෙනි පාඩමේ පටන් ගත්ත දවසේ. ඔයාට ඊට කලින් අමාරු වෙලා තිබ්බනම් ගිණුම් කරණය වගේ විෂය සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔයාට තියෙන්නේ දැන් ඉඳන් හරියට වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යෙන් පුළුවන්. මොකද ඉන්න ඕනෙම කෙනෙක් දැනගෙන ඉන්නේ නැහැ විෂයක්. ඒ ලෙවල් වලට එන ඕනම කෙනෙක් විෂයක් දැනගෙන ඉන්නේ නැහැ. එන්නේ හැමෝම දන්නේ නැතු. මං උනත් ආවේ මෙලෝදියක් දන්නේ නැතු. ඉතින් ඇවිල්ලා ගණන් හදලා වැරදිලා තමයි හදාගත්තේ. ගොඩක් වරදිනවා ඉතින්. ඒවා හදාගන්න. නැතු ඉතින් පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා මහන්සි වෙන්න. අනිවාර්යෙන් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් හම්බෙයි. අපි යන් ඉස්සරහට. ඊට පස්සේ අපිට තවත් කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ අපි කතා කරන සමහර දේවල් අර එයා කලින් පාඩමෙදි ඉගෙන ගත්තා නේද කියලා. ඔව්. ඒක ඔයාලට දැන් විතරක් නෙමෙයි තව ඉස්සරහා පාඩම් කරද්දිත් ඒක හිතෙයි. ඒ දන්නවද? අපි පළවෙනි පාඩමේදී කතා කළේ ගිණුම් කරණය හා එහි අවශ්‍යතාවයනේ. එතකොට අපි සම්පූර්ණ අර විෂය නිර්දේශයේම තියෙන යම් යම් කොටස් අරගෙන පැහැදිලි කරන එකයි කළේ. ඒ කියන්නේ ගිණුම් කරණය කියන විෂය වටින් පෙන්නවා. ගිණුම් කරණය කියලා කියන්නේ මේ වගේ එකක්ය. මේකෙන් කරන්නේ මේ වගේ දේවල්ය. අන්න එහෙම වටින් පෙන්වන එකයි පළවෙනි පාඩමේදී කළේ. දැන් අපි කරන්නේ අර වටින් පෙන්වන එක ඇතුලින් යනවා. ඒ කියන්නේ දැන් අපි ගිණුම් කරන්නේ හදාරම ඉගෙන ගනිමින් ඉස්සරහට යන්නේ. එතකොට අර පළවෙනි පාඩමේ කතා කරපු ඒවාම තමයි ආය හම්බ වෙන්නේ. ඒව විස්තරාත්මකව කතා කරන එකයි මේ පාඩම් වලදී වෙන්නේ. එතකොට ගනුදෙනුවක් කියලා කියන්නේ මොකක්ද?
ගනුදෙනුවක් කියලා කියන්නේ දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෙයක්. උදාහරණයක් තමයි මම කඩේට ගිහිල්ලා පෑනක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මං ගාව රුපියල් 20ක් තිබ්බා. මගේ රුපියල් 20 කඩේ මුදලාලිට දුන්නා. කඩේ මුදලාලි මට පෑනක් දුන්නා. ඒකට බලන්න. දෙපාර්ශ්වයක් අතර ඇත්තනේ කතාව මමත් හිටියා මුදලාලිත් හිටියා. හුවමාරුවක් වුණානේ. මට පෑනක් හම්බුණා මුදලාලිට 20ක් හම්බ වුණා. හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෙයක්. මුදලක් තිබ්බනේ. එතකොට මෙහෙම වුණොත් අපේ මම නෙමෙයි මම ගිය සතියේ කඩේට ගිහිල්ලා පොතක් ගත්තා රුපියල් 80ක. රුපියල් 80ක පොතක් ගත්තා. හැබැයි මං ගාව සල්ලි තිබ්බේ නැහැ. මං ගාව රුපියල් 50යි තිබ්බේ පර්ස් එකේ. ඉතින් මම රුපියල් 50 දීලා රුපියල් 80ක පොත ගෙනාවා. මුදලාලිට මම කිව්වා ලබන සතියේ රුපියල් 30ක් දෙන්නම් කියලා. ඒකට බලන්න කතාව. ගිය සතියේ මම කඩේට ගිහිල්ලා පොතක් ගත්තා රුපියල් 80ක. පිටු 80ක නෙමෙයි රුපියල් 80ක. මගේ පර්ස් එකේ තිබ්බ රුපියල් 50යි. මම රුපියල් 50 දීලා කිව්වා මම ලබන සතියේ නැත්තම් හෙට ඇවිල්ලා ඉතුරු සල්ලි ටික දෙන්නම් කියලා. ඒ කියන්නේ මම ණය වෙලා පොතක් අරන් ආවනේ. ඔන්න මම අද යනවා කඩේට ගිහිල්ලා මුදලාලිට මගේ පර්ස් එකෙන් රුපියල් 30ක් අරගෙන දෙනවා. ඕකත් ගනුදෙනුවක් තමයි. බලන්නකෝ දෙපාර්ශ්වයක් ඉන්නවා. මමයි මුදලාලි. හුවමාරුවක් සිදු වෙනවා. මොකද මගේ නම මුදලාලිගේ පොතක ලියවුණා රුපියල් 30ක් හම්බෙන්න තියෙනවා කියලා. මුදලාලිගේ පොතක මගේ නම ලියවුණා රුපියල් 30ක් මම කඩේට ණයයි කියලා. එතකොට මම රුපියල් 30 දුන්න ගාම මුදලාලි මොකද කරන්නේ? රුපියල් 30 එයාගේ පොතේ තියෙන මගේ නම ඉස්සරහ තියෙන රුපියල් 30 කපලා මගෙන් රුපියල් 30 බාර ගන්නවා. හැරෙන්න ළමයි ඒක. දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෙයක්. එතකොට මේක මම අද යනවා කඩේට. ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්නවා. මං ගාව සල්ලි නැහැ. ඒක නිසා මං කියනවා මේ මම ලබන සතියේ දෙන්නම් කියලා පාන් ගෙඩියක් ගන්නවා. එතකොට ඒකත් ගනුදෙනුවක් තමයි. ඒ කියන්නේ දෙපාර්ශ්වයක් ඉන්නවනේ. හුවමාරුවකුත් වෙනවා. මම පාන් ගෙඩියක් ගන්නවා. කඩින් මම පාන් ගෙඩියක් ගන්නවා. ඒ මුදලාලිට කියන්නේ මම හෙට දෙන්නම් සල්ලි. ලබන සතියේ දෙන්නම් සල්ලි. එතකොට මගේ නම යාගේ පොතේ ලියවෙනවා. ණයට ගත්ත කෙනෙක් විදිහට. ඊට පස්සේ පාන් ගෙඩියට ගාණක් කියන්නත් පුළුවන් රුපියල් 60යි. රුපියල් 60ක් මම කඩේට ණයයි. අන්න බලන්න. ඒකත් ගනුදෙනුවක්. එතකොට මේ ඔක්කොම ගනුදෙනු. භාණ්ඩ ගත්තා, භාණ්ඩ වික්කා, බැංකු ණයක් ගත්තා, ණය ගෙව්වා. මේ ඔක්කොම ගනුදෙනු. අතකනේ අපි කලින් පාඩමේදීත් කතා කළා මේක. හරි උදාහරණ කීපයක් මම දාලා තියෙනවා මෙතන. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක මෝටර රථයක් යෙදුවා. බැංකු ණයක් ගත්තා රුපියල් 50000යි. ලීබඩු මිලට ගත්තා රුපියල් 10000යි. මෙන්න මේවා තමයි ගනුදෙනු. කොට නිදසුන්. අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 2ක් යෙදුවා. බැංකු ණයක් ගත්තා, ලීබඩු මිලට ගත්තා. මේවා තමයි ගනුදෙනු ව්‍යාපාරයක සිද්ධ වෙන. හරි. ඊට පස්සේ අපි බලමු සාකච්ඡා කරමු තවදුරටත් මේවා. හරි. එතකොට අපි ඊළඟට බලමු ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් නිසා බිහිවන දේවල්. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් නිසා බිහිවන දේවල්. ගනුදෙනුවක් කියලා කිව්වේ දෙපාර්ශ්වයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකි දෙයක් නේ. මෙන්න මේ ගනුදෙනු නිසා බිහිවන දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා. ව්‍යාපාරයක වෙන ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහයි. ළමයි ඊට වඩා එකක්වත් නැද්ද? ඔය පහ විතරද දන්නේ තියෙන්නේ ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහයිද? ඊට වඩා නැද්ද? නැහැ. ඕනෙම ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහයි. පහම විතරයි තියෙන්නේ. ඊට වඩා එකක්වත් නැහැ. ඒක නිසා ඔයා දන්නවද මෙන්න මේ පහට වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් මෙන්න මේ පහට අපිට කියන්න පුළුවන් ගිණුම් කරන සමීකරණයක මූලිකාංග. නැත්නම් ගිණුම් කරන්නේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග. හරියට නිකන් ගිණුම් කරණය කියන්නේ ගෙයක් නම් ඒ ගේ හදලා තියෙන මේ කණු පහ උඩ. සම්පූර්ණ ඔයා 10 වසරේදී ඉගෙන ගත්ත කොමර්ස් කළා නම් මේ පහ. 11 වසරේදී කොමර්ස් කළා නම් මේ පහම තමයි ඉගෙන ගන්න. 12 වසරේදී කොමර්ස් කරද්දි මේ පහම තමයි ඉගෙන ගන්න. 13 දී කරත් මේ පහම තමයි ඉගෙන ගන්න. කැම්පස් ගියාමත් ඉගෙන ගන්න මේ සෙට් එකම තමයි. ඉතින් ඔයා හිතලා බලන්න ගිණුම් කරණේ පදනම වෙන්නේ මෙන්න මේ පහ. පදනම කියලා කියන්නේ ගිණුම් කරණය කියන්නේ ගියක් නම් ඒක හදලා තියෙන්නේ මේ කණු පහ උඩ. මේ පහ හොඳට පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට ගිණුම් කරන විදිහේ ලේසි කරගන්න පුළුවන්. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. හරි. ඉතින් මේවා එකින් එක කතා කරමු පොඩ්ඩක් කියුට් එක පැත්තට ගිහිල්ලා එමු. කියුට් එක පැත්තට ගිහිල්ලා ඒක චුට්ටක් බලලා
ආයි මේ පැත්තට එමු. ට්විට් එක තියෙනවනේ හැමෝගාම නේද? හරි බලමු. ගිණුම් කරන සමීකරණය. ගිණුම්කරණයේ පදනම. ගිණුම් කරන කටයුතු සිදු කරනු ලබන්නේ කිසියම් ව්‍යාපාර ඒකකයකට අදාළ වන අතර ඒ ගිණුම් කරන ඒකකයේ ලෙස සැලකේ. එම ගිණුම් කරන ඒකකය පිළිබඳව කරනු ලබන මූලික උපකල්පනයක් වන්නේ ගිණුම් කරන එකක සංකල්පයයි. ඒ අනුව ගිණුම් කරන එකක සංකල්පය යනවා. අපි මෙතන ලියාගමු. ගිණුම් කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනෙකුත් බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වූ වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීමයි කියලා ලියන්නකෝ. අපි යනු කියලානේ පටන් ගත්තේ. ගිණුම් කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වූ වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීමයි. ආපාරක් කියන්නම්. ඔයාලත් කියන ගාම්ම ලියාගත්තා නම් මේක මතක හිටිනවා. ගිණුම් කරණයේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන්ගෙන් හා අනිකුත් බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වූ වෙනම පැවැත්මක් ඇති ඒකකයක් ලෙස උපකල්පනය කිරීමයි. හරි නේද? මට ස්ක්‍රීන් එක මකන්න වෙනවා. මොකද මම ස්ක්‍රීන් එකේ ලිව්වේ ටියුට් එකේ නෙමෙයි. ඒක නිසා මම මකන්නම්. ඔයගොල්ලෝ ලියාගත්ත නේද හැමෝම? ඉතින් මම මකනවා. හරි ඊට පස්සේ බලන්න ගිණුම් කරන කටයුතු සිදු කරන්නේ කුමක් පදනම් කරගෙනද යන්නට විසඳුම ලැබෙන්නේ මෙම සංකල්පය තුලින්. ඒ කියන්නේ අපි ගණන් හදන්නේ කාගේ පැත්තෙන් හිතලාද? මොකක් ගැන හිතාගෙනද? කුමක් පදනම් කරගෙනද යන්නට විසඳුම ලැබෙන්නේ මෙම සංකල්පය තුල. වෙනම ඒකක දෙකක් ලෙස සලකන අතර ව්‍යාපාරවල මුදලින් වැනි හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කරයි. අන්න ඒක අපි highlight කරගමුද? ගිණුම් තැබීමේදී අයිතිකරු ව්‍යාපාරය වැනි හැකි සම්පත්වල වෙනස්කම් පමණක් වාර්තා කරයි. ඒ කියන්නේ අපි ගිණුම් කරණයේදී අයිතිකරු ව්‍යාපාරය දෙන්නෙක් විදිහට සලකනවා. අපි ගණන් හදන්නේ නම් ව්‍යාපාරය පැත්තෙන් විතරයි. ඊට පස්සේ ව්‍යාපාරයක මුදලින්ම ඉන්න පුළුවන් දේවල් ලියන එකයි ගිණුම් කරණයේදී කරන්නේ. හරි ලේසියි මේක. අපි ගණන් හදන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ඒකත් මුදලින්ම ඉන්න පුළුවන් දේවල් විතරයි. ඒ හැර හිතන්නකෝ දක්ෂ සේවකයෙක් ඉන්නවා. ඒ වගේ දේවල් වාර්තා වෙන්නේ නැහැ ගිණුම් කරණයේ. ඒවා මුදලින්ම ඉන්න බෑනේ. හැබැයි යාට ගෙවන වැටුප ලියන්න පුළුවන්. රුපියල් 5000ක වැටුපක් ගෙවනවා. 20000ක වැටුපක් ගෙවනවා. 50000ක වැටුපක් ගෙවනවා. ඒවා ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න ව්‍යාපාර ආයතනයක
අරමුණු ඉටු කර ගැනීමට විවිධාකාරයේ සම්පත් භාවිතා කරයි. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ලී බඩු, තොග, මුදල් යනාදී ලෙස හඳුනා ගන්නා මෙම සම්පත් සඳහා අරමුදල් සම්පාදනය කරන පාර්ශවයන් ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා. එකක් අයිතිකරුවෝ, අනිත් කට්ටිය බාහිර පාර්ශව. ඒ කියන්නේ ව්‍යාපාරයට ඕනි කරන දේවල් දෙන කට්ටිය දෙකොල්ලක් ඉන්නවලු. එක්කෙනෙක් තමයි අයිතිකරුවෝ, අනිත් කට්ටිය තමයි අයිතිකරුවෝ නොවන අනිත් පාර්ශවයන්. ඉන්න ඇත්ත ළමයි. දැන් ඔයා හිතන්නකෝ වැඩි මෙහෙම. ඔයා ඕගොල්ලන් ගෙවල් ගාව කඩයක් තියෙනවා. ගෙවල් ගාව කඩේ මුදලාලිගෙන් වාගෙන් අහනකොට මුදලාලි ඔයාට රාක්කයක් මදි නේද? අපේ ගෙදර රාක්කයක් තියෙනවා ගෙනත් දෙන්නද? කියලා අහනවද ඔයා? නෑනේ. ඇයි ඒ? ඔයා අයිතිකාර කෙනෙක් නෙමෙයි. හැබැයි මුදලාලි වගේ අහන්න පුළුවන් නේද? පුතේ අර ඕගොල්ලන් ගෙදර මේ වැඩිපුර එහෙම ඉතින් අහනවා අඩුයි. ඕගොල්ලන් ගෙදර වැඩිපුර රාක්කයක් තිබ්බ එක විකුණන්නේ එහෙම නැද්ද? නැත්තම් මේ මට ගෙවන්න එහෙම දෙන්න බැරිද? ඒ වගේ අහන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය අර පොඩි කෙනෙක්ගෙන් එහෙම අහන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයක අයිතිකරු බැංකුවට ගිහිල්ලා අහනවා සාමාන්‍යයෙන් මේ මගේ කඩේ පොඩ්ඩක් පුළුල් කරගන්න මේ බැංකු ණයක් එහෙම ගන්න බැරි වෙයිද? අන්න එහෙම අහනවා. එතකොට බලන්න ව්‍යාපාරයකට සම්පත් සපයන කට්ටිය දෙකොල්ලක්. එක්ක අයිතිකරු, ඒ කියන්නේ අයිතිකරු එයාගේම දේවල් ව්‍යාපාරට සපයනවා. නැත්නම් එයා වෙන අයගෙන් ණයට ගන්නවා. ඉතින් ව්‍යාපාරට සම්පත් සපයන පාර්ශවයන් දෙන්නයි අයිතිකරුවනුයි අයිතිකරුවෝ නොවන බාහිර පාර්ශවෙන්නේ. මෙන්න මේ කට්ටිය දෙක තමයි සම්පත් සපයන්නේ. වෙන කවුරුහරි සපයනවා නම් කියන්නේ වෙන කට්ටිය නෑ ඒක. ව්‍යාපාර ආයතනයක පවතින සම්පත්වල වටිනාකම බලන්න. සම්පත්වල වටිනාකම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අයිතිකරුවන්ට ඇති අයිතිවාසිකමටත් බාහිර පාර්ශවයන්ට ඇති අයිතිවාසිකමටත් සමාන විය යුතු බව ඉනුම් කරන සමීකරණයෙන් ප්‍රකාශ කරේ. එතකොට සමීකරණය කියන්නේ මොකක්ද? සම්පත්වල වටිනාකම අයිතිකරුවන්ට තියෙන අයිතිවාසිකමට, ඒ කියන්නේ අයිතියටත් බාහිර පාර්ශවයන්ට ඇති අයිතියටත් සමාන වෙනවා කියන එක. ව්‍යාපාරයක අයිතිකරු සම්පත් යොදවා ඇති විට අයිතිකාර කෙනා විතරක් සම්පත් යොදලා තියෙනවා නම් සමීකරණය වෙන්නේ මේක. සම්පත් සමානයි අයිතිකරුට ඇති අයිතිය. මේ සම්පත් වලට අපි පස්සේ කාලෙක කියන්න පුරුදු වුණා වත්කම් කියලා. අයිතිකරුට ඇති අයිතියට කියන්න පුරුදු වුණා පස්සේ කාලෙක මොකද්ද? හිමිකම් කියලා. ඔයාලට මේක ලියා ගන්න පුළුවන් ටියුට් එකේ. මේ මම හයිලයිට් කරනකොට ස්වත් හයිලයිට් කරගන්න ඕනේ. මට ඉතින් ඒක හැමතිස්සෙම කියන්න අමතක වෙනවා. ඉතින් ඔයා පුරුද්දක් විදිහට මතක තියාගන්න මම මේ හයිලයිට් කරනකොට ස්වත් හයිලයිට් කරගන්න ඕනේ ටියුට් එකේ. මේක ලියා ගන්න ටක් ගාලා. හරිනේ. ලියා ගන්නවත් තාම. ලියා ගන්නකෝ. ඔයගලන්ට මම කියන එක වේගය වැඩි වගේ නම් ලියා ගන්න වෙලාව මති නම් එහෙම අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. නේද? ඊට පස්සේ බලන්න අයිතිකරුවන් මෙන්ම බාහිර පාර්ශවයන් අයිතිකරුවන් මෙන්ම ඇති විට ව්‍යාපාරයට සම්පත් යොදවා ඇති විට ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය වෙන්නේ මෙහෙමයි. අයිතිකරුවෝ විතරක් නෙමෙයි අනිත් කට්ටිය සම්පත් දීලා තියෙනවා වෙන්නේ මෙහෙමයි. සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට ඇති අයිතියටත්. මම මේ සරලව සිංහලෙන් ලියන්නේ ඔයාලට තේරුම් ගන්න පහසුට. නැත්නම් ඇත්තටම මට උගන්වන්න තියෙන ළමයි වත්කම් සමානයි හිමිකම් කියන වචනේ මේක තමයි උගන්වන්න තියෙන්නේ. අර ඔයාලට පැහැදිලි වෙන නිසා මම මෙහෙම ලියන්නේ. ඒ අනුව සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුට ඇති අයිතියටත් බාහිර පාර්ශවයන්ට ඇති අයිතියටත්. අපි සම්පත් වලට කියනවා වත්කම් කියලා, අයිතිකරුට ඇති අයිතියට කියනවා හිමිකම් කියලා, බාහිර පාර්ශවයට ඇති අයිතියට කියනවා වගකීම් කියලා. මේකත් ඔයාලට ලියා ගන්න පුළුවන්. අකුරු පැහැදිලි මදි නම් කියන්නේ ඉතින්.
හරි නේද? හරි බලමු අපි ඊළඟට මොනවද තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඔන්න තියෙනවා ව්‍යාපාරයේ අයිතිකරුවන් ව්‍යාපාරයට යොදවන සම්පත්. ව්‍යාපාරයක අයිතිකරුවන් ව්‍යාපාරයට යොදවන සම්පත් ප්‍රාග්ධනීය ලෙස හඳුන්වන අතර මෙය හිමිකම් ලෙසද හඳුන්වයි. අයිතිකරු යොදවන දේවල් වලට නැත්නම් අයිතිකරුවන්ට ඇයිතියට ප්‍රාග්ධනීය කියලා කියනවා. හැබැයි ඒක හිමිකම විදිහටත් හඳුන්වනවලු. මතකනේ මම ඔයාලට සමාන වචන තුනක් කියා දුන්නා. ඔයා මතක තියාගන්න. ඔයා මේ දේවල් වැඩිපුර දැනගන්න තරමට ඔයාට දිනු එකක් ප්‍රාග්ධනය යුද්ධවත්කම් ස්කන්ධය කියලා. හිමිකම කියලා කියනවා කියලා කිව්වනේ. හිමිකමට කියන සමාන වචන ප්‍රාග්ධනය ස්කන්ධය සුද්ධ පුළුවන්. හරි හරිනේ ඉංග්‍රීසි වගේනේ. ඉංග්‍රීසි අපිට පුළුවන් ඉන්නේ කොහොමද? ඉංග්‍රීසි පුළුවන් ඉන්නේ ඉංග්‍රීසි වැඩිපුර වචන දැනගෙන ඉන්න තරම. නැත්තම් අපිට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි තේරුණා වචන දන්නේ නැත්තම් කතා කරන්න බෑ. ඒක නිසා ඔයා වැඩිපුර වචන දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ගිණුම් කරන විෂයේදී ආර්ථික පොත්පත් කියවන අතිරේක කියවීමක් දැන් ගිණුම් කරන නම් අතිරේක කියවීම හොයාගන්න බෑ ඔයාට. වැඩ පොත් තමයි තියෙන්නේ. ඒ හැර ආර්ථික විද්‍යාවට තියෙන ඩැනි ඉත්සර්ගේ පොත ඩැනි අතපත්තුදුකුයි. ඊට පස්සේ ව්‍යාපාර අධ්‍යයනයට වඩා පුළුවන් ජගත් බණ්ඩාරනායක කියලා කෙනෙක් ඉන්න ඒක පොත අරගෙන කියවන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ තමයි ඔයගොල්ලන්ගේ පේපර් එක හදන්න මූලිකවම පේපර් එක හදන කට්ටිය. ඒකට ඔයාට ඒව වැඩිපුර කියවන්න දැනුම හම්බෙන්නේ. ඉතින් ඔයගලන්ට ඕන නම් බුක් ෂොප් එකකින් ගිහලා අරගන්න. එකවුන්ටිං වල එහෙම නැහැ. එකවුන්ටිං වල තියෙන ඉතින් වැඩ පොත් තමයි. මේ පේපර් එක හදන සර්ලාගේ විශ්ලාගේ පොත් අරගෙන කියවන්න පුළුවන් ඔයගලන්ට. හැබැයි ආවට ගියාට ගන්න එපා පරණ සිලබස් අලුත් සිලබස් එකද කියලා පොඩ්ඩක් පෙරලලා බලලා ගන්න ඕනේ. අවුරුදු බලලා එහෙම. හරි. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් නොවන විට බාහිර පාර්ශ්වයන්ගේ ණයට මුදල් හෝ භාණ්ඩතොග හෝ වෙනත්වත්කම් මිලට ගැනීම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන මුදලින් අගය කළ හැකි මුළු සම්පත් වත්කම් ලෙසද හඳුන්වයි. ඉතින් මෙන්න මේක හැදුණු විදිහ තමයි මෙතන නිකම කියලා කියනවලු. ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැති වෙලාවකදී බාහිර පාර්ශ්වයන්ගේ ණයට මුදල් හෝ භාණ්ඩතොග හෝ වෙනත්වත්කම් ගන්න පාර්ශ්වයන්ට තියෙන අයිතියලු. එමෙන්ම ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන මුදලින් අගය කළ හැකි මුළු සම්පත් වලට වත්කම් කියලා කියනවලු. ඒ විදිහට මෙන්න මේ සමීකරණය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සමීකරණයේම ආකාර කීපයක් වලට මෙතන දීලා තියෙනවා. ඉන්න මම ඒක පැහැදිලි කරන්න මෙහෙම. අපි දැන් කතා කළා සමීකරණයක් මෙන්න මේ විදිහට. වත්කම් සමාන හිමිකම් දන ඔක්කින් කියලා අපි සමීකරණයක් කතා කරා. මෙන්න මේ සමීකරණ අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් ළමයි. මෙන්න මේ හිමිකමට සමාන වචන තියෙනවා කියලා කිව්වනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ සමීකරණය මෙහෙම ලියන්න. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්. ප්‍රාග්ධනය ධන වගකීම් කියලා කියන්නත් පුළුවන්. මේකත් හරි. මේකත් හරි. ඊට පස්සේ ඔයාලට ඕන මෙහෙම කියන්නත් පුළුවන්. වත්කම් සමානයි මේ එකම සමීකරණය ළමයි. මේ හැදෙන එක එක ආකාර මම ලියන්නේ. වත්කම් සමානයි ස්කන්ධයේ ධන වගකීම් කියලා කියන්නත් පුළුවන්. මෙහෙමත් හරි. ඊට පස්සේ ඕනනම් මේක මෙහෙම කියන්නත් පුළුවන්. වත්කම් සමානයි මේ ඔක්කොම හරි ළමයි. සුද්ධ වත්කම්. වත්කම් සමානයි සුද්ධ වත්කම්. ධන වගකීම් මේකත් හරි. මේ ඔක්කොම හිමිකමට කියන සමාන වචන. මේ සෙට් එක මෙහෙමයි මේ ඔක්කොම හිමිකමට කියන සමාන වචන. ඉතින් ඔයාලට මේ එකම සමීකරණේ වචන ටික මාරු කරලා හදා ගන්න පුළුවන්. එකම සමීකරණේ වචන ටික මාරු කරලා වට හදා ගන්න පුළුවන් අවශ්‍යතාවය පරිදි. හරි. ඊට පස්සේ මේ සමීකරණේ මෙහෙම කියන්නත් පුළුවන්. ව්‍යාපාරයක වත්කම් තියෙනවනේ. ව්‍යාපාරයක වත්කම් තියෙනවනේ. මෙන්න මේ වත්කම් අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. මම තව එක කියා දුන්නේ නැහැ. ඒක කියා දෙන්න. අපිට පුළුවන් මේ ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. මම ඒක කරේ නැහැ. තව එක කියා දෙන්න තව ටිකකින්. ඊට පස්සේ හිමිකම කියන එක එහෙමම කියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හිමිකම කියන එක වගකීම් කියන එකත් අපිට කැලේ දෙකට කඩන්න පුළුවන්. ජංගම වගකීම් බලන්න. කම් තමයි මේ කැලේ දෙකට කැඩුවේ. ඒ වගේම වගකීමුත් පුළුවන් කැලේ දෙකට කඩන්න. ජංගම වගකීම්, ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා. මෙන්න මේ විදිහට වගකීමුත් කැලේ දෙකට කඩන්න පුළුවන් අපිට. හරිම ලේසි. මොකක්ද මේ ජංගමයි කියලා කියන්නේ? ළමයි මෙතන මේ ජංගම නොවන කියලා එකකින් අර්ථ දක්වන්නේ ව්‍යාපාරයක වත්කම් වලින්
මාස 12කට අඩු කාලයක් තියෙන වත්කම් තියෙනවනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට මගේ පෑනක් තියෙනවා. දැන් මගේ වත්කම් විතරේ පෑන ගත්ත හැකි. මේ පෑන මං ගාව අවුරුදු ගාණක් තියෙන්නේ නැහැ. උපරිම මාසයක් වගේ තියෙද්දි මේක මගෙන් ඉවර වෙලා මං අලුත් එකක් ගන්නවා. අන්න ඒ වගේ මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම්. ඊට වඩා වැඩි කාලයක් තියෙනවා. දැන් මගේ ගත්තොත් එහෙම මොකද්ද මගේ මේසේ නැත්නම් මගේ පරිගණකය මගේ කැමරාව නැත්නම් මගේ වෙන මොනවා හරි ගොඩනැගිල්ලක් මගේ වාහනයක් ඒ වගේ මං ගාව අවුරුදු ගානක් තිස්සේ තියෙනවා. එහෙනම් ඒවා ජංගම නොවන වත්කම්. අන්න ඒ විදිහට ව්‍යාපාරයක් මම තව කියා දුන්නේ නැහැ. මම ඒවා කියා දෙන්නම්. වත්කම් ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන් ජංගම වත්කම් ජංගම නොවන වත්කම් කියලා. ඒ වගේම තමයි වගකීමුත් කඩන්න පුළුවන්. වගකීම් කියලා කියන්නේ නිකන් අර බාහිර පාර්ශ්වයට තියෙන අයිතිය වගේ එකක්නේ. ඒ කියන්නේ ණය වගේ එකක්නේ. ඒක කෑලි දෙකට කඩන්න පුළුවන්. මාස 12ක් තුල ගෙවන්න තියෙන ඒවා ජංගමයි. ජංගම වගකීම් කියලා කියනවා. මාස 12කට වඩා වැඩි කාලයකදී ගෙවන්න තියෙනක දැන් ඔය බැංකු ණය ඔයගොල්ලෝ වාහනයක් එහෙම ගත්තොත් ගෙවන්න අන්න ඒ වගේ ඒවා ජංගම නොවන වගකීම් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ අනුව ව්‍යාපාරික වත්කම් කෑලි දෙකයි දෙකට බෙදන්න පුළුවන්. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් වගකීමුත් කෑලි දෙකට බෙදන්න පුළුවන්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා. අන්න ඒ විදිහට මේ සමීකරණේ එක එක විදිහට ලියන්න පුළුවන්. එක එක විදිහට ලියන්න පුළුවන්. අපි බලමුද ඒකත් එහෙනම්. අපි ඒකත් බලමු. හරි. බලන්න මෙතන මිලෙස ගොඩනගා ගන්නා ගිණුම් කරන සමීකරණය පහත ස්වරූපයන් මගින් ඉදිරිපත් කළ හැක. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා කිව්ව හැකි. නැත්නම් වත්කම් සමානයි ස්කන්ධය දන වගකීම් කියලා කිව්ව හැකි. නැත්නම් වත්කම් සමානයි ආග්ධනය දන වගකීම් කියලා කිව්ව හැකි. මම මේ හයිලයිට් කරන්නේ සමාන වචන නිසා. මේ සමාන වචන. ඊට පස්සේ වත්කම් සමානයි ශුද්ධ වත්කම් දන වගකීම්. මේ ඔක්කොම සමාන වචන. ඊට පස්සේ බලන්න වත්කම් සමානයි. ඊට පස්සේ වගකීම් සමානයි කියලා දාන්න. එහෙනම් මතක තියාගන්න මේ සමීකරණය දෙනකොට හැමතිස්සෙම වත්කම් සමානයි කියලා දෙන්න ඕනේ නැහැ. දෙන්නේ එකක් සමානයි කියලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වගකීම් සමානයි කියලා ගත්තොත් වත්කම් ඍණ හිමිකම්. එහෙමත් කිව්ව හැකි. ඒ කියන්නේ අපිට ඕනේ අවශ්‍ය ඕනේ විදිහට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. මුලින්ම අපි හඳුනගන්නේ මේ පළවෙනි එක. හැබැයි ඒකෙන් තව එක එක ඒවා කඩා ගන්න පුළුවන් නේ. මේ වගේ. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. ඊට පස්සේ මෙහෙම කියන්නත් පුළුවන් මේ හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම්. එහෙම කියන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අන්තිම විදිහට කියන්න පුළුවන් ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි හිමිකම් ධන ජංගම හරි ළමයි. මේ හයිලයිට් කරපුවා හයිලයිට් කරගන්න. හරි. ඊළඟට අපි ආයෙත් අපේ ස්ලයිඩ් වලට යමු. හරි. චුට්ටක් ඉන්න. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාරයක වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා නේද? එතකොට ඔයා බලන්න ඔයාට ගානක මෙන්න මෙහෙම දුන්නොත් ඔයාට ගානක මෙන්න මෙහෙම දෙනවා බලාගන්න ස්ක්‍රීන් එක. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා දෙනවා. මෙන්න මෙහෙම දෙනවාට සමීකරණ. දීලා ඉවරලා වාට දෙනවා මෙහෙම. වත්කම් වලට දෙනවා රුපියල් 75000. නෑ 70000ක් කියලා දෙන්නම්. 70000ක් දාමු. ඊට පස්සේ හිමිකම් වලට දෙන ඔයාට 35000ක්. හිමිකම් වලට 35000ක් දෙනවා. ඔයාගෙන් අහනවා ව්‍යාපාරයේ වගකීම් කීයද කියලා. මොකද කියන්නේ ළමයි? වගකීම් කීයක් තියෙන්න ඕනේද? උත්තරයක් කියන්න බලන්න. වගකීම් කීයක් තියෙන්න ඕනේද? එකට උත්තරේ කීයද?
උත්තරයක් කවුරුත් කියන්නේ නැද්ද? දැන් අනිත් අය කියයි කියලා හිතන්න එපා. මම හැමතිස්සෙම ඔයාගෙන් අහනවා කියලා හිතන්න. පදල කියන්න බලන්න විනාඩියක් දෙන්න. තුනටම උත්තර කියන්න බලන්න. 1ටයි 2ටයි 3ටයි කීයක් එනවද කියලා. මේ හිස් තැන් වලට කීයක් එනවද කියලා. දැන් අපි කතා කළේ වත්කම් සමාන හිමිකම් දන වගකීම්නේ. එහෙනම් මේ හිස් තැන් වලට කීය ගාන එන්න ඕනද කියලා කියන්න බලන්න ටක් ගාලා. විනාඩියක් දෙන්න. මට එක්කෙනෙක් උත්තරයක් කියලා තියෙනවා. හරි. තව අය උත්තර එවනනම් ටක් ගාලා එවන්න. තව කෙනෙක් උත්තරයක් කියලා තියෙනවා. හොඳයි. අපි බලමු ඒකත් හරිද කියලා. දෙන්නගේ සංඛ්‍යා නම් හරි. එකම ටික දාලා තියෙන්නේ. හරි බලමු. අනිත් අයත් එවනනම් එවන්න ටක් ගාලා. දෙන්නෙක් උත්තර එවලා තියෙනවා. හරි එච්චරයි වගේ. අනිත් අය ඉතින් නිදිත් දන්නේ. හරි. එතකොට පළවෙනි එකේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට වත්කම් 70000යි නම් හිමිකම් 35000යි නම් වගකීම් වෙන්න ඕනේ කීයද? 70000න් 35000ක් අඩු කළා නම් හරිනේ. එතකොට එනවා 35000. වත්කම් 60000යි නම් හිමිකම් දීලා නැහැ. වගකීම් 15000යි නම් 60000න් 15000 කියම වෙනවා 45000ක් කියලා. තුන්වෙනි අවස්ථාව වත්කම් දීලා නැහැ. හිමිකම් 18000යි වගකීම් 17000යි නම් මෙතන ඉන්න ඕනේ දෙකේම එකතුව 35000ක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට වට මේ වගේ අභ්‍යාසයක් දුන්නොත් හදා ගන්න පුළුවන්. මේක අර නිකන් පොඩි කාලේ ඉඳන් හදන එකක් වගේ. නිකන් අර එකතු කරන ඒවා අඩු කරන ඒවා දාලා නිකන් හදන්න තියෙන එකක්. පොඩි ළමයින්ටත් පුළුවන් මේක. හරි. හරි. අපි බලමු මේකේ චූටි ගානක් තියෙනවා. අපි ඒ ගාන හදලා ඉවරලා ආයෙ පාරක් ස්ලයිඩ් වලට යමු. ප්‍රශ්න අංක 1 කරන්න බලන්න. විනාඩි දෙන්නම් දෙකක්. විනාඩි දෙකක් දෙන්නම් ප්‍රශ්න අංක 1 කරන්න බලන්න. විනාඩි දෙකක් දෙනවා. ප්‍රශ්න අංක 1 ටක් දාලා කරන්න විනාඩි දෙකක් දෙනවා. ඔයාලට කැල් පාවිච්චි කරන්න පුළුවන්. මටත් උත්තරේ එවන්න කරලා ඉවරලා. ඔයගොල්ලෝ ලියලා ඉවර නම් එවන්න උත්තර.
හරි එතකොට මේක කරද්දී ඔයාලට පුළුවන් මෙතන මුලින්ම වත්කම් සමානයි කියලා දාගන්න ප්‍රාග්ධනීය වගකීම්. එතකොට මෙතනත් තියෙන මේ විදිහමයි වත්කම් 75000ක් තියෙනවා වගකීම් 25000ක් තියෙනවා නම් ප්‍රාග්ධනීය වෙන්න ඕනේ කීයද 50000යි නේ. ඊට පස්සේ වත්කම් 70000ක් තියෙනවා ප්‍රාග්ධනීය 50000ක් තියෙනවා නම් වගකීම් කීයක් එන්න ඕනේද? දැන් මෙතන කීයක් තිබ්බද 70000 වෙන්නේ 20000ක් නේ. ඊට පස්සේ වත්කම් දීලා නැහැ ප්‍රාග්ධනීය 35000යි වගකීම් 65000යි. එහෙනම් මේ දෙකේම එකතුව තමයි මෙතන ඉන්න ඕනේ කීයද? ලක්ෂයයි. ඊට පස්සේ වත්කම් 95000යි ප්‍රාග්ධනීය දීලා නැහැ වගකීම් 55000. එහෙනම් ප්‍රාග්ධනීයට එනවා 40000ක් කියලා. ඊට පස්සේ වත්කම් දීලා නැහැ ප්‍රාග්ධනීය ඍණ 5000යි. ඒ කියන්නේ ඍණ ගාණක් තියෙන්නේ වගකීම් 40000. එහෙනම් මෙතන කීයක් එනවද? 35000යි. 35000යි. මෙන්න මේ විදිහට උත්තර ටික තියෙන්න ඕනේ. ගොඩක් අය අන්තිම උත්තරේ වරද්දලා ඇති. 45000 නෙමේ. මොකද මෙතන බලන්න ඍණ 5000යි ධන 40000යි කියලා කියන්නේ මේ 35000යි එන්නේ. ඍණ 5000යි 40000යි කියලා කියන්නේ කීයද එන්නේ? 35000යි 45000 නෙමේ. හරි. මේ විදිහට උත්තර ටික දාගන්න බලන්න ටක් කාලා. හැබැයි මට උත්තර එවෙන්නේ නැහැ කවුරුත්. එහෙම බෑ. හැමෝම උත්තර එවන්න ඕනේ. නැත්තම් බෑනේ. ඉතින් වැඩ කරනවද නැති කියලා මම දැනගන්නේ කොහොමද? හරි නේද? අඩුපාඩු ලියා ගන්න ටක් ගාලා. හරි. ඊට පස්සේ අපි ආයෙත් දැන් අපේ ස්ලයිඩ් වලට. හරි. එතකොට අපි කතා කරමින් හිටියේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවක් නිසා බිහිවන දේවල් පහක් තියෙනවායි කියලා වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා. හරි. බලමු එතකොට මේ දේවල් මුලින්ම අපි කතා කරමු වත්කමක් ගැන. හරි. මට කවුරු හරි කෙනෙක් උදව්වක් කරන්න වත්කමකට උදාහරණයක් කියන්න. උදව්වක් නෙමෙයි කියන්නේ. වත්කමකට උදාහරණයක් පුළුවන් කෙනෙක් කියන්න බලන්න. වත්කමකට උදාහරණයක්. මැසේජ් එකක් දාන්නකො කියන්නක ඕනේ නැහැ. මැසේජ් එකක් දාන්නකො. දන්නේ නැද්ද කවුරුත්? අප්පෝ ලැජ්ජයිනේ. වත්කමකට උදාහරණයක් එව්ව ඇති අන්ත. ඔව් හරි ඉඩම් කියලා එවලා තියෙනවා හොඳයි. හරි බලමු. තව එවලා තියෙනවා. මුදල් කියලා. හරි. ඉඩම් හරි මුදල් හරි ඒවා හරි. හරි දැන් අපි බලමු. ඔන්න බලන්න මම වත්කමක් නිර්වචනය කරලා තියෙනවා මෙතන. වත්කම් කියලා කියන්නේ මොනවද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන සම්පත්. වත්කම් කියලා කියනවා. වත්කමක් කියලා කියන්නේ බලන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන සම්පත්. අපි කියන වත්කම් කියලා. ටිකක් අමාරුයි වගේ නේ නිර්වචනය. අමාරුයි කියලා කියන්නේ නිකන් මතක තියාගන්න අපහසුයි වගේද. එහෙනම් ඔයාලට මම ඒක මතක තියාගන්න ලේසි විදියකුත් කියා දෙන්නම්. මතක තියාගන්න ලේසි විදිය තමයි මේක. දැන් බලන්න ළමයි මෙහෙම ඔයාලට වත්කමක නිර්වචනේ මතක නැත්නම් මෙන්න මෙහෙම මතක තියාගන්නේ. හරි. සිංහල ගන්න. සිංහල කියන විෂයේ තියෙනවා කාල තුනක්. සිංහල කාල තුනක්. මොනවද? අතීත කාලේ තියෙනවනේ. අතීත කාලේ තියෙන. ඊට පස්සේ වර්තමාන කාලේ තියෙනවනේ. වර්තමාන. ඇත්තට තොන් දෙක ලියුනේ. වර්තමාන. ඊට පස්සේ ආයෙ තියෙනවා අනාගත කාලේනේ. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. වීඩියෝ එක අයින් කරනවා ටිකක් ස්ලෝ වෙනවා වගේ. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. හරි. අතීත, වර්තමාන, අනාගත. සිංහල වල කාල තුනක් තියෙනවා. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත වචනය කරන්නේ මේ තුනේ. දැන් ඕගොල්ලෝ මට උදාහරණයක් විදිහට කිව්වා ඉඩම් කියලා. ඉඩම්. ඕගොල්ලෝ කිව්ව උදාහරණයක්. මම ගත්තේ ඉඩම් කියලා. එතකොට අපි බලමු ඉඩම කියන එක අතීතේ නම් මොකක් වෙන්නේ නැද්ද? එක්කෝ අපේ ව්‍යාපාරය කරා යන ඉඩම අපිට පරම්පරාවෙන් හම්බෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සීයාගේ ඉඳලා සීයාගේ තාත්තගේ ඉඳලා ඔහොම ඇවිල්ලා ඔන්න අපේ තාත්තට හම්බෙලා තාත්තගෙන් අපිට හම්බුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ අතීත සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට හම්බෙන්න ඇති. නැත්නම් ඉස්සරම කාලේ දවසක අපි සල්ලි දීලා ගන්න ඇතිනේ. ඒ කොහොම ගත්තත් ඉඩම අපිට හම්බෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. ඒ කියන්නේ අපිට මේ ඉඩම හම්බෙලා තියෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ කවුරු හරි කන්න ඇතින් අපේ පරම්පරාවේ කෙනෙක් නේ. ඒකනේ අපිට හම්බුනේ නැත්නම් අපිම ගන්න ඇති.
ඉතින් හිතලා බලන්න ඕගලන්ට වාහනයක් තියෙනවා නම් වාහනේ වුණත් හම්බෙලා තියෙන අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් නිසා නේද? ඕගොල්ලෝ ගිය අවුරුද්දේ වාහනේ ගන්න ඇති. එහෙනම් අතීත ගනුදෙනුවක්. නේ? එක්ක සල්ලි දීලා ගන්න ඇති නැත්නම් ගෙවන්න ගන්න ඇති. ලීස් එකක් දාලා. ඊට පස්සේ හිතන්න ඕගොල්ලෝ ගෙදර එක්ක සල්ලි දීලා හදා ගන්න ඇති. පාසුන් නැහැට කුලී වගේ දීලා හදා ගන්න නැත්නම් සල්ලි දීලා ගන්න ඇති. ඒ කියන්නේ අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක්. ඕනෙම වත්කමක් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. බලන්නකො මේ නිර්වචනයේ තියෙනවනේ ඒක ලස්සනට මේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඕනෙම වත්කමක් බිහි වෙන්නේ එහෙමයි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඉඩම් ගත්තත් ගොඩනැගිලි ගත්තත් මෝටර රථ ගත්තත් මුදල් ගත්තත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙනවා. ඊට පස්සේ වර්තමානයේ නම් මොකද කරන්න පුළුවන්? වර්තමානයේ අපිට පාලනය කරන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්. පාලනය කළ හැකි වීම. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉඩමනේ ඔයගොල්ලෝ කිව්වේ මට උදාහරණයක්. ඔයාලට පුළුවන් ඔය ඉඩමේ වලක් හරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඉඩමෙම ලොකු වලක් හරලා ස්විමින් pool එකක් හදන්න පුළුවන්. කොන්ක්‍රීට් දාලා ඊට පස්සේ වතුර ගලාගෙන යන්න වැඩිපුර වතුර ආයෙ වතුර පොම්ප කරන්න පුළුවන් විදිහට ලස්සන ස්විමින් pool එකක් හදන්න පුළුවන්. එහාවත් එක්කෙනා දුවගෙන ඇවිල්ලා කියන්නේ ඕපනම් කරන්න යන්න එපා කියලා. එහෙම කියන්නේ නැහැ. මොකද අපේ ඉඩමනේ. ඔයාගේ ඉඩම ඔයාට පුළුවන් පාලනය කරන්න. නේද? ඊට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් ඒකේ අපි හිතමු මොනවා හරි වගා කරන්න පුළුවන්. එළවලු ටිකක් වගා කරන්න පුළුවන්. කවුරුත් එපා කියගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ඕන නම් පුළුවන් ඒකේ ගෙයක් හදන්න. කවුරුත් එපා කියන්නේ නැහැ නේ. වර්තමානයේ පාලනය කරන්න. ඔයාට ඕන පුළුවන් තාප්පයක් ගහන්න. නැත්නම් කම්බියටක් ගහන්න. නැත්නම් දැලක් ගහන්න. වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඉඩම. එතකොට මෝටර රථයක් මෝටර රථයකොත් පාලනය කරන්න පුළුවන්. ඕගලන්ට ඕන නම් පුළුවන් නේද? හොඳ අටුවක් අරගෙන ගිහිල්ලා නැත්නම් හොඳ නියනක් වගේ එකක් අරගෙන ගිහිල්ලා වාහනේ සූරන්න පුළුවන්. ඕගොල්ලන්ගේනේ. එහාවත් එක්කන ඇවිල්ලා කෑ ගහන අඬන්න එහෙම නෑද? නෑනේ. ඔයාගේ නම් වාහනේ වට සූරන්න පුළුවන්. ඕනනම් ස්ටිකර් එකක් ගැහුවා හැකි. ඕනනම් පේන්ට් එක පොඩ්ඩක් වෙනස් පේන්ට් එක පොඩ්ඩ නෙවෙයි පේන්ට් එක වෙනස් කර හැකි. අපේ රටට ගැලපෙන විදිහට මොඩිෆයි කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ ඔයාට මේ වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. ඕගොල්ලන් ගෙදර දොර තියෙන දේ හරි නෑ. ඔය වෙන තැනකින් දොර දාන්න බැරිද? නැත්නම් දොර පොඩි. ටිකක් ලොකුට හදා ගන්න බැරිද? තව කාමරයක් එකතු කර ගන්න බැරිද? පුළුවන්. වර්තමානයේ පාලනය කරන්න පුළුවන් වත්කම්. වත්කමක දෙවෙනි ලක්ෂණය එක බලන්න මේ. මුලින්ම අපි කිව්වා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා වර්තමානයේදී නම් පාලනය කරන්න පුළුවන්. තුන්වෙනි එක දන්නවද? අනාගතේ නම් ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න. ඒ කියන්නේ ඔයාගේ ඉඩම ඔයාට පුළුවන් ඕන විකුණන්න. ඉඩම වික්ක ගමන් ඔයාට ලක්ෂ ගණන් ඒ කියන්නේ ඔයාට ලොකු මුදලක් තා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිලාභ ගලාගෙන එනවා. නැත්තම් ඔයාට පුළුවන් ඉඩම විකුණන්න නැතුව කුලියට දෙන්න. ඉඩම් කුලියට දෙනවා. ඒ කියන්නේ ඉඩම් බදු දෙනවා කියලා. ඔයගලන්ට පුළුවන් ඉඩම් බද්දට ගන්න. ওই ගම්පහ නගරෙහිම ටවුන් එකේ බොහෝ විට ඉඩම් තියෙන්නේ විකුණන්න නැහැ. බද්දට දෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නව නේද ඔය මේ කොහෙද ඔය ටවුන් එක මැද්දේ තියෙනවා පබ්ලික් හෝල් එක තියෙන්නේ. ගම්පහ ටවුන් එකේ. ගම්පහ ටවුන් එකේ පබ්ලික් හෝල් එක ඉස්සරහා තියෙනව නේද පාකින් එකක්. වාහන නවත්තල පාක් එකක් තියෙන්නේ. ඒ පාක් එක කුලියට ගන්න පුළුවන් ඔයගලන්ට. ඒකේ අවුරුද්දකට වගේ පොඩි ගාණක් තියෙනවා ගෙවන්න. ඒක ගෙවලා ඔයාලට කුලියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක පාක් එක කරයි යන්න. ඒ කියන්නේ ඔයාලට එතන කඩයක් හදන්න බෑ. ඔයාලට පුළුවන් මේ පාක් එක කුලියට ගන්න. අරගෙන මම දැකලා තියෙනවා එතන අපි වාහනයක් නැවතුනට පස්සේ ටිකට් එකක් ඇවිල්ලා කඩනවා. ඒකට එයා ඒක ගම්පහ නගර සභාවට මුදලක් ගෙවලා නගර සභාවට තමයි ප්‍රාදේශීය සභාවටද මම කොමුණ කවන්න කාට හරි සල්ලි ටිකක් ගෙවලා ඒක කුලියට ගන්න පුළුවන්. අද්දට ගන්න පුළුවන්. ඉතින් සමහර අය එහෙම අරගෙන ටිකට් කඩලා ආදායමක් උප වෙනවා. ඒ වගේම ගම්පහ නගරේ ඔය කීල්ස් තියෙන්නේ. කීල්ස් සාකා කීල්ස් එකේ කට්ටිය ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ මේ ඔයා දැකලා ඇති ඒගොල්ලන්ගේ ෂොප් එක හදන්නේ ගලවගෙන යන්න පුළුවන් විදියට. කොන්ක්‍රීට් වලින් හදන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හදන ඔය තහඩු ඒ වගේ දෙයක් පාවිච්චි කරලා තමයි ඒගොල්ලන්ගේ එක හදන්නේ. හේතුව ඒගොල්ලෝ බොහෝ විට ඉන්නේ බද්දට ගත් ඉඩම්. බද්දට ගත් ඉඩම් වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඉඩමක් බද්දට ගන්න අවුරුදු ගානකට අරගෙන අර ආයෙ පාරක් ගලවගෙන ගිහිල්ලා හයි කරන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ ආයතනය හදාගන්න. ඊට පස්සේ එතනින් දඬු වුණොත් මේගොල්ලෝ ආයතනයේම ගලවගෙන ගිහිල්ලා යනවා. එහෙමයි. ඉතින් ඒගොල්ලොත් බොහෝ විට බද්දට අරගෙන තමයි ඉන්නේ. ඒකවල ලොකු ගාණක් ගෙවන්න ඕනේ නැහැ.
ලක්ෂ ගණන් වලින් කෝටි ගණන් වලින් සල්ලි කියලා ඉඩම් ගන්න ඕනේ නැහැ. පොඩි ගාණක් කියලා ගන්න පුළුවන්. මට මතකයි ඔය උඩුගම්පල තියෙන්නේ. මගේ යාළුවෙක් ඉන්න උඩුගම්පල. එයා ගත්ත පිට්ටනියක් ගත්තා. ඒ කියන්නේ ලොකු පිට්ටනියක් උඩුගම්පල. රුපියල් 99000යි. ඉතින් අවුරුදු ගත්තේ 90කට. අවුරුදු නෑ 99කට ගත්තේ. අවුරුද්දකට 1000ක රෙන්ට් එකට. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා අරගෙන. ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් ඒක ළමයින්ට සෙල්ලම් කරන්න අනම්මනම් ඒ දේවල් තමයි පාවිච්චි කරන්නේ. සහ වාහන නවත්තන්න. ඒ වගේ ඒ කියන්නේ අර ඒ වගේ වැඩවලට ගන්නවා මිස් ඒ වගේ වැඩවලට ඒගොල්ලෝ පිට්ටනියක් ගත්තා. රජයක. ඉතින් ටිකක් අර ගම්පහ ටවුන් එක ඇතුළට එනකොට ගාණ වැඩි වෙනවා. ගම්පහෙන් ටිකක් එළියට එනකොට ගාණ චුට්ටක් අඩුයි. ඉතින් බද්දට ගන්න එක වාසි. හිතන්නකෝ අපිට කෝටි ගණන් දැන් ගම්පහ ටවුන් එකේ ගොඩාක් ලොකු මිලකට ගම්පහ වෙන්න පුළුවන්, කඩවත වෙන්න පුළුවන්, ත්‍රිපත්ගුඩ වෙන්න පුළුවන්. මේ වගේ ටවුන් වල ගොඩාක් ගණන් වැඩි ඉතින්. ඉතින් අපිට පුළුවන් බද්දට ගන්න. අවුරුදු 99කට ගත්තොත් හොඳටම ඇතිනේ ළමයි. අපේ පරම්පරාව දිගට විතර ජීවත් වෙන්න පුළුවන් මේකේ. අපි අවුරුදු 99ක් ජීවත් වෙන්නේ නැහැ නේ ඔයාලා මම ඇතුළු කට්ටිය. ඉතින් අපිටත් පුළුවන් දෙයක් කරලා ආදම්කේ ගන්න අපේ පස්සේ පරම්පරාවකටත් පුළුවන්. ඉතින් අපිට ඒ උපේන සල්ලි වලින් ආදම්ෙන් පුළුවන් අය අලුතින් ඉඩමක් ගන්න. ඉතින් හොඳට මතක තියාගන්න වත්කම් වලින් පුළුවන් අනාගත ආර්ථික ප්‍රතිලාභ කලා ඒමක් සිද්ධ කරගන්න. ඒක වාහනයකුනුත් පුළුවන්. වාහනේ අපිට විකුණලා ආදායමක් උපය ගන්න පුළුවන්. නැත්නම් වාහනේ රෙන්ට් එකට දීලා ආදායම් උපය ගන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න ඕනෙම වත්කමක ලක්ෂණ තුනක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ බලාගෙන ඉනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ තුන තියෙන ඕනෙම එකක් වත්කමක් වගේම ඔයාට වත්කමක් නිර්වචනය කරන්න දුන්නොත් එහෙම ඔයා මේ තුන කියන්නේ. ආන්න මේ නිර්වචනයේ තියෙන්නේ ඒ තුන නේද කියලා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්නා වූ වර්තමානයේ පාලනය කරන සම්පත්. ඉතින් මේ තුන එක දිගට කිව්වා නම් හරියන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වර්තමානයේදී පාලනය කරන ලබන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්නා වූ දෑ වත්කම් ලෙස හඳුන්වයි කියලා. ඉතින් මේ තුනම කිව්වත් හරි. මේ තුනම කිව්වත් හරි. මේ තියෙන වත්කමක ලක්ෂණ. වත්කමක තව ලක්ෂණයක් තියෙනවා හතරවෙනි එක විදිහට. මේ තුنين වට නිර්වචනය හදා ගන්න පුළුවන්. හැබැයි වත්කමක තව ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි වටිනාකම මයින්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගාණක් කියන්න පුළුවන්. මගේ ඉදමට ගාණක් කියන්න පුළුවන්. මගේ ෆෝන් එකට ගාණක් කියන්න පුළුවන්. මගේ වාහනයකට ගාණක් කියන්න පුළුවන්. මගේ ගෙදරට ගාණක් කියන්න පුළුවන්. අන්න ඒ වගේ. වත්කමක වටිනාකම කියන්න පුළුවන්. වටිනාකම මැනිය හැකි වීම. මැනිය හැකි වීම. වටිනාකම කියන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ ලක්ෂණ හතර වත්කමක තියෙනවා. මේ ලක්ෂණ හතර සාමාන්‍යයෙන් වත්කමක තියෙනවා. තා පාරක් බලමුද? වත්කමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේ පාලනය කරන සම්පතක්. වත්කමක ලක්ෂණ හතරක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් අනාගත ප්‍රතිලාභ ගලාගෙන එනවා වටිනාකම මයින්නත් පුළුවන්. හරි. උදාහරණ මොනවද? ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, උපකරණ, ඒ වගේ දේවල්. ලී බඩු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. බලන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවද මේකේ මේ අන්තිම ලක්ෂණ දෙක? අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඒමයි වටිනාකම මැනිය හැකි වෙනවා. මෙන්න මේ දෙක තියෙනවනේ අන්තිම ලක්ෂණ දෙක. මේ දෙක අනිවාර්යෙන්ම වත්කමක් ගිනුම් කිරීමට, ගිනුම්ගත කිරීමේදී වත්කමක් ගිනුම්ගත කරන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ ලක්ෂණ දෙක තියෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්න ඕනේ. වටිනාකම මයින්න පුළුවන් වෙන්න ඕනේ. මම ඒක එහෙම වෙන්න හේතුවක් කියන්නම්. වත්කමක ලක්ෂණ හතරයි තියෙන්නේ. මේ හතර විතරයි තියෙන්නේ. වත්කමක් ගිනුම්ගත කරන්න. ඒ කියන්නේ වත්කමක් අපේ පොත්වල ලියන්න නම් මෙන්න මේ ලක්ෂණ දෙක තියෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්නත් ඕනේ. වටිනාකම මයින්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. මම එහෙම නැති එකක් කියන්නද? නැති එකක් තමයි ළමයි අපි ඔන්න අපේ දින ලොරියක් ව්‍යාපාරයට ලොරියක් තියෙනවා. ওই ව්‍යාපාරයේ ලොරිය පාරේ යනකොට පාරේ පැදගෙන යනකොට ලොරිය ඔන්න අපි හිතමු මොකද්ද කියන්නේ අපේ ලොරිය අපි පැදගෙන යනකොට එක්ක මේ කීප දෙනෙක් යට කරනවා හප්පලා.
අපි තුමු ඇමති කෙනෙක්ගේ මොකක් හරි වාහනයක් එක්ක කවුරු හරි කෙනෙක්ව හැප්පිලා යට කරලා මිය ගියා වගේ මොකක් හරි වුණා කියලා. අපි එහෙම ගමු ටිකක් ඒකට සාදයිනේ වැඩි. ඔන්න කවුරු හරි පුද්ගලයෙක්ව ඒ කියන්නේ ඇමති කෙනෙක් වගේ කෙනෙක්ව ආරක්ෂකයෙක් හරි කවුරු කෙනෙක් යට කරලා හප්පගෙන යනවා. ඊට පස්සේ බේරෙන්න පුළුවන්. බේරෙන්න නම් බෑ ඉතින් ඈ. දැන් ඔය කවුරු හරි පොඩි කෙනෙක් යට කරන් ගියොත් එහෙමනම් ඕන්නම් වන්දියක් ගෙවලා මිය ගියේ නැත්තම් එහෙම වන්දියක් ගෙවලා ඒ වගේ දෙයක් කරලා ඒගොල්ලන්ට මොකක් හරි සහනයක් මොකක් හරි දීලා එහෙම මොකක් හරි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් එයාගේ ජීවිතේට හානියක් කියලා අර නිකන් ඇමති කෙනෙක්ගේ වගේ කේස් එකක් ගියොත් එහෙමනම් බේරෙන්න බෑනේ. අපේ රටේ නම් බෑ කොහොමද? ඉතින් එහෙම මොකක් හරි වුණා කියලා හිතන්නකෝ. මං කියන්නේ මං මෙතනදී කතා කරන්නේ ඒව හොඳයි කියන එක නරකයි කියන එක නෙමෙයි. මම කියන්නේ ව්‍යාපාරයක වෙන සිද්ධියක් මේ කියන්නේ. ඒතකොට අපේ ලොරියෙන් කවුරුරෙන් එක්ක යට වෙනවා. දැන් ඒගොල්ලෝ අපේ නඩුව තද කරනවා. තද කරාට පස්සේ අපිට බේරෙන්න බෑ. බේරෙන්න බෑ කියන්නේ අපේ එක්ක සේවකයාව ඒ ලොරිය පදවපු සේවකයාව සිරගත කිරීමක් හරි මොකක් හරි එහෙම සිද්ධ වෙනවා. ඊට අමතරව අපේ පැදපු ලොරිය තියෙනවනේ. ලොරිය රාජ්‍ය සංතක කරනවා. ලොරිය රාජ්‍ය සංතක කරනවා. ඒ කියන්නේ අපිට ලොරිය හම්බෙන්නේ නැහැ. ඒතකොට බලන්න ලොරිය අයිති කාටද? අපිට. හැබැයි අපේ ලොරියෙන් වැඩක් ගන්න බෑ. ඇයි ඒ? ලොරිය අරගෙන ගියා. එතකොට බලන්න අපිට ලොරියක් තිබ්බට අනාගත ආර්ථික ප්‍රතිලාභ හම්බෙනවද? නැහැ. අපිට කිව්ව හැකිද ඕගොල්ලෝ ලොරිය තියාගන්න අපිට පදිංචි විතරක් දෙන්න කියලා? බෑනේ. පහලෙලවයි. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න වත්කමක් හඳුන ගන්න නම් පොත්වල අනාගත ආර්ථික ප්‍රතිලාභ බලා ඉන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. අපේ ඉඩමක් තියෙනවා නඩුවක් යනවා ප්‍රශ්නයක් වෙලා. අපි නඩුව දිනනකල් අපිට ඉඩම දෙන්නෙත් නැහැ. අනිත් කට්ටියට ඉඩම දෙන්නෙත් නැහැ. ඒ වගේ ඒවාත් ලියන්න බෑ අපිට. අනාගත ආර්ථික ප්‍රතිලාභ බලා ඒමක් වෙන්න ඕන. සහ අඩුම තරමේ වටිනාකම කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ කිසිම වටිනාකමක් නැති සම්පතක් ගත්තොත් ඒ වගේ ඒවත් අපිට පෙන්වන්න බෑ ව්‍යාපාරික පොත්වල. වටිනාකමක් නැති දෙයක්. උදාහරණයක් විදිහට දැන් මොකක් හරි පරිසර දූෂණය නිසා තහනම් කරපු යන්ත්‍රයක් තියෙනවා අපි ගාව. පරිසර දූෂණය වැඩි කියලා නැත්නම් අධික ශබ්දයක් පිට වෙනවා කියලා නැත්නම් පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය මුදා හරිනවා කියලා අපේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍රයක් තහනම් කරනවා රජයෙන් ඇවිල්ලා. එහෙම වුණොත් එහෙම ඒක අපිට ඒ කියන්නේ ඒකෙන් වැඩක් ගන්න බෑ. වටිනාකමක් නැහැ. අනාගත ප්‍රයෝජනත් නැහැ. වටිනාකම කියන්නත් බෑ. ඒ වගේ ඒවා වත්කම් විදිහට හඳුනගන්න බෑ. ඒකත් මතක තියාගන්න. හරි ඊට පස්සේ මේ ව්‍යාපාරයක තියෙන වත්කම් අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. එකක් ජංගම වත්කම් අනිත් එක ජංග නොවන වත්කම් කියලා. ව්‍යාපාරයක තියෙන වත්කම් අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. හරි අපි බලමු. ජංගම වත්කම් කියලා කියන්නේ මොනවද? ජංගම වත්කම් කියලා කියන්නේ සරලවම කියනවා නම් මාස 12කට වඩා අඩු කාලයක් භාවිතා කරන්න පුළුවන් වත්කම්. මාස 12කට වඩා අඩු කාලයක් භාවිතා කරන්න පුළුවන් වත්කමට අපි සරලවම කියනවා ජංගම වත්කමක් කියලා. මොනවද දන්නේ ව්‍යාපාරයක මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වත්කම් නේද? මාස 12කට වඩා අඩු කාලයක් තියෙන වත්කම් මොනවද? මම සෙට් එකක් ලියන්නද මෙතන? මුදල්, ණය ගැතියන්. මේ ණය ගැතියන් කියන්නේ කාටද? ණය ගැතියන් කියන්නේ ව්‍යාපාරයෙන් ණයට ගත් අයට. ව්‍යාපාරයෙන් ණයට ගත් අය. ණයට ගත් අය. ණය ගැතියන්. මේගොල්ලන්ට කියන සමානවචනයක් තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ. මුදල් ආයක ලිව්වා. විකිණීමට ඇති භාණ්ඩ. විකිණීමට ඇති භාණ්ඩ. මුදල් ණය ගැතියන් විකිණීමට ඇති භාණ්ඩ. කෙටි කාලින ස්ථාවර තැන්පතු. මෙන්න මේ වගේ දේවල් අපි ජංගමවත්කම් විදිහට සලකනවා. ඔයගලන්ට ඉතින් කාලයක් යනවා මේ ටික හරියට ඔලුවට වැටෙන්න. ඔලුවට වැටෙන්න කියලා කියන්නේ ඉතින් මේව ගණන් හදනකොට ගණන් කරගෙන යනකොට තමයි එකින් එක හම්බ වෙන්නේ. ඉතින් අර මං කිව්වේ වැඩිපුර පුළුවන් වෙන තරමට වැඩිපුර ඉගෙන ගන්න තරමට කියවන තරමට තමයි වැඩිපුර පුළුවන් වෙන්නේ. ඉතින් වැඩිපුර වත්කම් ගැන දැනගන්න තරමට වත්කමට උදාහරණ ටිකක් දැනගන්න තරමට මේව ලේසි. ජංගම නොවන වත්කම් කියලා කියන්නේ සරලවම කියනවා නම් මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වත්කම්. ඉඩම් ගොඩනැගිලි ඒවා. ඉඩම් ගොඩනැගිලි මෝටර රථ ඒ වගේ දේවල්. ගොඩාක් තියෙනවා ඉතින්. අපි මේකත් බලලෙමුද? එතකොට ලේසියිනේ. ටියුට් එකට යන්.
හරි එන්න පිටු අංක දෙකට පිටු අංක දෙකේ ඉන්න තාම වත්කම් මේවා තියෙන ඉංග්‍රීසි වචනේ බලා ගන්න ඕන හොඳ ඇසෙස්ට් කියලා අපි කියන වත්කම වලට ඇසෙස්ට් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන සිදුවීමක් කිව්වත් ගනුදෙනුවක් කිව්වත් එකයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස එන්නේ හැකියාවක් ඇති ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පතික අපි මේක highlight කරමුද මේ නිර්වචනේ බලා ගන්න ඕනේ මේ වහනවා හරිනේ ඊට පස්සේ නිදසුන් කියන අපි නිදසුන් කියන දේ ලියා ගමු මම කියන්න ඔයගොල්ලෝ ලියා ගන්න ඉඩම් පල්ලෙහාට ලියා ගන්න ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ පරිගණක ස්ථාවර තැන්පතු ආයෝජන විකිණීමට ඇති භාණ්ඩ විකිණීමට ඇති භාණ්ඩ මුදල් ශේෂය බැංකුවේ ඇති මුදල් ඒ කියන්නේ අපි බැංකු ගිණුම වගේ දාලා තියෙනවා ණය ගැතියන් තව තියෙනවා ඒ ටික ඇති ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ පරිගණක ස්ථාවර තැන්පතු ආයෝජන විකිණීමට ඇති භාණ්ඩ මුදල් ශේෂය බැංකුවේ ඇති මුදල් ණය ගැතියන් ඊට පස්සේ බලන්න වත්කමක පහත ලක්ෂණ තිබිය යුතුයි කියලා තියෙනවා. වත්කමක පහත ලක්ෂණ තිබිය යුතුයි කියලා තියෙනවා. බලන්න අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් නේ. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක්. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. මේක වර්තමානයේදී මෙතන වර්තමානයේදී කියලා වචන දාලා නැහැ. මේ පාලනය කරන්නේ වර්තමානයේ. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වර්තමානයේදී පාලනය කරන්න පුළුවන්. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ගලා ඒමක් වෙනවා. මේක හරියම ලේසියි මම අර කිව්ව විදිහට මතක තියාගන්න. අතීත වර්තමාන අනාගත. අතීතේ ගනුදෙනුක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් අනාගත ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒකම තමයි නිර්වචනයේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ පළවෙනි ලක්ෂණ තුන එක දිගට කියාගෙන යන්න පුළුවන් නම් පළවෙනි ලක්ෂණ තුන එක දිගට කියාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වාගේ වත්කමක නිර්වචනය වෙන්නේ. ඒක තමයි වත්කමක නිර්වචනය වෙන්නේ. හරි ඊට පස්සේ බලන්න වත්කම් වර්ගීකරණය. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1. මේ උගන්වන්නේ 13 වසරේදී ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියට අනුව වත්කම් පහත පරිදි වර්ග කෙරේ. අංක 1 දන්න තියාගන්න ජංගම වත්කම්. අංක 2 ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් ජංගම නොවන වත්කම්. ඊට පස්සේ මට මේ කලින් කියන්න බැරුව ගියා මේ වත්කමක ලක්ෂණ වල අන්තිම ලක්ෂණ දෙක highlight කරගෙන අන්තිම ලක්ෂණ දෙක highlight කරලා ලියා ගන්න වත්කමක්
ගිනුම් පොත්වල වත්කමක් ගිනුම්වල හඳුනා ගැනීමට මෙම ලක්ෂණ අනිවාර්යෙන්ම තිබිය යුතුය. වත්කමක් ගිනුම්වල හඳුනා ගැනීමට මෙම ලක්ෂණ අනිවාර්යෙන්ම තිබිය යුතුය. වත්කමක් ගිනුම්වල හඳුනා ගැනීමට මෙම ලක්ෂණ අනිවාර්යෙන්ම තිබිය යුතුය. වත්කමක් ගිනුම්වල හඳුනා ගැනීමට මෙම ලක්ෂණ අනිවාර්යෙන්ම තිබිය යුතුය. හරිනේ? වත්කමක් ගිනුම්වල හඳුනා ගැනීමට මෙම ලක්ෂණ අනිවාර්යෙන්ම තිබිය යුතුය. හරි. ඊට පස්සේ අපි බලමු ජංගම වත්කම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුළ ඒ කියන්නේ සාමාන්‍ය ඔය ව්‍යාපාරයේ වැඩ කරන අවුරුද්ද. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ ව්‍යාපාරයක වැඩ කරන අවුරුද්ද. කියන්නේ වැඩ කරන කාල සීමාව. මෙහෙයුම් චක්‍රය තුළ විකිණීමට හෝ පරිභෝජනය කිරීමට පවතින වෙළඳ පරමාර්ථයෙන් හෝ කෙටි කාලයක් ලබාගෙන ඇති වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ උපලබ්ධි වනු ඇති අපේක්ෂිත වත්කම් සහ භාවිතය පිළිබඳ සීමාවක් පනවා නැති මුදල් හා මුදලට සමාන වත්කම්. හරි. අපි කියනවා ජංගම වත්කම් කියලා. දැන් මේ නිර්වචන ටිකක් ලොකුයිනේ. ඒක නිසා මම ඔයාලට මේක සරලව නිර්වචනකින් දෙන්නම්. මේක මම පොඩි නිර්වචනයකින් දෙන්නම්. මේකත් අපි ලියාගමු මෙතන මුලින්ම. මෙතන අපි මුලින්ම ලියාගමු මේ විදියට. මේ නිර්වචනය අමාරුයි ඔයගලන්ට මතක තියාගන්න. ඒක නිසා මම නිර්වචනයක් දෙන්නම්. ඒක අපි ලියාගමු. අපි ලියාගමු. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති පරිභෝජනය සඳහා ඇති විකිණීම සඳහා ඇති හෝ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති හෝ පරිභෝජනය සඳහා ඇති මුදල් බවට පත්වන වත්කම්. ජංගම වත්කම් ලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති හෝ පරිභෝජනය සඳහා ඇති හෝ මුදල් බවට පත්වන වත්කම් ජංගම වත්කම් ලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුළ විකිණීම සඳහා ඇති හෝ පරිභෝජනය සඳහා ඇති හෝ මුදල් බවට පත්වන වත්කම් ජංගම වත්කම් ලෙස හඳුන්වයි.
හරි නේද? ඊට පස්සේ අපි නිදසුන් කියලා ලියාගමු. නිදසුන් කියලා අපි ලියාගමු. විකිණීමට ඇති භාණ්ඩ. වරහන් ඇතුළේ ලියාගන්න අවසාන තොගය කියලා. ණය ගැතියන්. වරහන් ඇතුළේ ලියාගන්න වෙළෙඳ ලැබි අනිවාර්යයෙන් මේ දේවල් ලියාගන්න ළමයි වෙළෙඳ ලැබිය යුතු දෑ. බැංකුවේ ඇති මුදල්. මුදල් ශේෂය. ඒ කියන්නේ අතැති මුදල්. කෙටි කාලින ස්ථාවර තැන්පත්. හරි මේ ටික ලියාගත්තා නම් ඇති. හරි. හරි නේද ළමයි? විකිණීමට ඇති භාණ්ඩ, ණය ගැතියන්, බැංකුවේ ඇති මුදල්, මුදල් ශේෂය, කෙටි කාලින ස්ථාවර තැන්පතු. හරි ඊට පස්සේ මම ස්ක්‍රීන් එක මකන්නම් මට ඉස්සරහට යන්න ස්ක්‍රීන් එක මකන්න මම ස්ක්‍රීන් එකේ ලිව්වේ මේ ටික මකනවා. ඊට පස්සේ තියෙනවා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් කියලා කියන්නේ ජංගම වත්කම් නිර්වචනයට අදාළ නොවන සියලුම වත්කම්. ඒ කියන්නේ ව්‍යාපාරික මුළු වත්කම් වලින් ජංගම වත්කම් ටික අයින් කළාම ඉතුරු වෙන්නේ ජංගම නොවන වත්කම්නේ. බලන්න මේකේ නිර්වචනය. ව්‍යාපාරයක මුළු වත්කම් වලින් ජංගම වත්කම් ඉවත් කළාට පස්සේ ඉතුරු වෙන වත්කම් ටික අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ලියාගමු දෙකට අදිසුන්. ලියාගමු එකට. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ මෝටර රථ ස්ථාවර තැන්පතු දිගු කාලීන ආයෝජන මේ ටික ඇති. ඊට පස්සේ බලන්න මේ අනුව කියලා පොඩි කොටුවක් දීලා තිනවා. ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් මුළු වත්කම් සමානයි
මුළු වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් කියලා. මුළු වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් කියලා. ලියා ගන්න ටක් දාලා. හරි. ඊට පස්සේ හරින එකත් මුළු වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම්. හරි. අපි බලමු ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ කතා කරන්න තියෙන වගකීම් ගැන. අපි එකත් කතා කරමු. මේ ටික අද පොඩ්ඩක් ඉවර කරගත්තාම හරි ලොකු නිදහසක් තියෙනවා එතකොට. තා ටිකයි තියෙන්නේ. වගකීම් කතා කරන්න තියෙනවා, හිමිකම් කතා කරන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ. හරි. ඊළඟට බලමු වගකීම් ගැන. වගකීමක් කියලා කියන්නේ බලන්න මොකක්ද කියලා. හරි. බලන්න වගකීමක් කියන්නේ මොකක්ද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ අර වගේමනේ පටන් ගන්න තියෙන්නේ බලන්නකෝ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ බලා යන්නා වූ වර්තමානයේදී බැඳීමක් පවතින තැන. එහෙනම් ඔයාට දැන් තේරෙන්න ඕනේ අපි වත්කමක් නිර්වචනය කරද්දී ඔය වගේමයි කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන දේවල් වලට කියන වත්කම්. වගකීමක් කියන්නේ වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ බලා යන්නා වූ යන්න නෙමෙයි යන්නා වූ වර්තමානයේදී බැඳීමක් පවතින දැන් උදාහරණයක් තමයි බැංකු ණය. ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න මම මෙහිම ලියන්නම්. වගකීමකත් ලක්ෂණ තියෙනවා. වගකීමකත් බලන්න ඒක හඳුනගන්නේ සියල බලන්න මම ලියන්න අතීත වර්තමාන අනාගත කියලා. දැන් බලන්න අතීතේ නම් අපි මේ කතා කරන්නේ හැමතිස්සෙම ගණ්ඩ යන බැංකු ණයක් ගැනද ගත්ත බැංකු ණයක් ගැනද? ඒ කියන්නේ දැන් ඔන්න අපි ව්‍යාපාරයක බැංකු ණයක් ගත්තා කියන එකද ලියන්නේ. බැංකු ණයක් ගන්න ඕනේ ලබන මාසෙවත් ඒ වගේ එකක්ද? අපි හැමතිස්සෙම ලියන්නේ බැංකු ණයක් ගත්තා, ණයට බාණ්ඩ ගත්තා, වාහනයක් ණයට ගත්තා. අන්න වගේ වෙච්ච දේවල්නේ. ඒ කියන්නේ වගකීමකුත් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක් විදිහට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. දැන් ඔයාලට තේරෙනවද? වත්කමකයි වගකීමකයි පළවෙනි ලක්ෂණය සමානයිනේ. වත්කමකුත් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක් විදිහට. වගකීමකුත් බිහි වෙන්නේ අතීත ගනුදෙනුවක් විදිහටනේ. එහෙනම් වත්කමකුයි වගකීමකුයි සමානකමක් ඇහුවොත් ඔයාලට ඕක ලියුව හැකියි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම කියන එක. එතකොට වත්කමක් නම් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. වගකීමක් නම් ගත්තා නම් ගෙවන්න එපා. බැඳීමක් තියෙනවා. බැඳීමක් තියෙනවා. වර්තමාන බැඳීමක් පැවතීම. අනාගතේ නම් ගත්තා නම් ගෙවන්න ඕනේ නේද? එහෙනම් අපේ සල්ලි ටික එළියට යනවා නේද? අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාම. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. මේ තියෙන වගකීමක ලක්ෂණ බලන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන වර්තමානයේ තියෙන බැඳීමක්. මේ ලක්ෂණ තුන එක දිගට කිව්වනම් හරිනේ. නිර්වචනයේ නෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන වර්තමාන බැඳීමක් පවතින අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ දෑ වගකීම් ලෙස හඳුන්වයි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවන වර්තමාන බැඳීමක් පවතින අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ දෑ වගකීමක් ලෙස හඳුන්වයි. අපිට එහෙම කිව්ව හැකියි. හරි. මේ වගකීමකුත් අපේ පොත්වල හඳුනගන්න නම් ළමයි වටිනාකම මයින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ අනුව වගකීමකත් ලක්ෂණ හතරක් තියෙනවා. වත්කමකත් ලක්ෂණ හතරයිනේ.
වත්කමක පළවෙනි ලක්ෂණයයි වගකීමක අන්තිම ලක්ෂණයයි වත්කමක පළවෙනි ලක්ෂණයයි අන්තිම ලක්ෂණයයි වගකීමක පළවෙනි ලක්ෂණයයි අන්තිම ලක්ෂණයයි සමානයිද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වටිනාකම වයින්න පුළුවන්. මැද දෙක තමයි වෙනස්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමාන මේ වටිනාකම වයින්න පුළුවන්. මැද දෙක තමයි වෙනස්. මේකින් වට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එකක් මතක තියාගත්තා නම් අනිත් එක නිකම්ම මතක තියාගන්න පුළුවන්. බලන්න මේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. වර්තමානයේ බැඳීමක් පැවතීම අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යාම වටිනාකම මැනිය හැකි වීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ බැඳීමක් අනාගතයේ ප්‍රතිලාභ ගලාගෙන යනවා වටිනාකම වයින්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ වගකීමුත් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මාස 12ක් තුල ගෙවන්න තියක් තියෙනවා නම්, ඒ කියන්නේ මාස 12ක් තුල ගෙවා නිදහස් කරන්න ඕන වගකීමක් තියෙනවා නම් ජංගමයි. මාස 12කට වඩා වැඩි කාලයකදී ගෙවා නිදහස් කරන්න තියෙන වගකීමකට අපි ජංගම නෝනයි කියලා කියනවා. හරිම ලේසි. වගකීම් ගත්තොත් වෙන්නේ බැංකු ණය අන්න ඒ වගේ දේවල්නේ. ඒකෙන් මාස 12ක් තුල මාස 12ක් තුල ගෙවා නිදහස් කරන්න ඕන නම් ජංගමයි. මාස 12කට වඩා වැඩි කාලයකදී ගෙවා නිදහස් කරන්න තියෙනවා නම් ජංගම නෝනයි. ජංගම වගකීම් වෙන්නේ මොනවද? ණය හිමියෝ. ඒ කියන්නේ ඔයා ඔයගොල්ලන් ගෙවල් ගාව කඩින් බාන්න ගත්තොත් ඔයාගේ ණයේ හිමිකාරයා කවුද? කඩේ මුදලාලිනේ. ණය හිමියෝ. කියන්නේ ජංගම වගකීමක්. ණය හිමියෝ. ජංගම නෝන එකක් බැංකු ණය. අන්න ඒ වගේ. බැංකු ණය වගේ දේවල් දෙන්නේ ළමයි අවුරුදු ගානකින් ගෙවන්න. හැබැයි ණය හිමියෝ වගේ එකක් මුදලාලිවට අවුරුදු ගානක් දෙයිද කඩේ ගත්ත පාන් ගෙඩියක හිම සල්ලි ටික ගෙවන්න? නෑ ඊළඟ මාස ගෙවන්න ඕනේ. එච්චර කල් දෙන්නේ නෑ. ණය හිමියෝ කියලා කියන්නේ මාස 12ක් තුල ගෙවලා නිදහස් කරන්න ඕනේ ජංගම වගකීමක්. බැංකු ණය වගේ දේවල් ජංගම නෝන වගකීම් වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට හිමිකම් කතා කරන්න තියෙනවා. හිමිකම් කියන එකත් හරිම ලේසි. අපි ඒකත් කතා කරලම ටියුට් එකට යන්න. එතකොට ඒක ටික ලියාගත්තා නම් අවසන් වෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන හිමිකම් කියන්නේ. හිමිකම් කියලා කියන්නේ මොනවද දන්නවද? ව්‍යාපාරික වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ හම්බෙන ගාණ. ව්‍යාපාරික වත්කම් වලින් වගකීම් ටික අඩු කළාට පස්සේ ඉතුරු වෙන අගයට අපි කියනවා හිමිකම් කියලා. හරිම ලේසි. ඔයාලට මතකද අපේ සමීකරණය අපි ලියාගත්තා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. ඉතින් ඔයා හිතලා බලන්න මේ හිමිකම කියන එක තනි කරගන්න නම් මේ හිමිකම කියන එක තනි කරගන්න අපි මොකද කරන්න ඕනේ? වත්කම් වලින් මෙන්න මේ වගකීම් ටික අඩු කළා නම් හරි නේද? මෙන්න මෙහෙම කළා නම් හරි නේද? අපිට එනවා හිමිකම් ටික. ඉතින් මම නිර්වචනය කරලා ලැබෙන අගනේ. ව්‍යාපාරික වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. අපි කියනවා හිමිකම් කියලා. හරි. මෙච්චරයි තියෙන්නේ. අපි මේ ටික ගිහිල්ලා අපි නිබන්ධනේ සටහන් කරගමු. එතකොට අපේ අද දවස අවසන් කරගන්න පුළුවන්. මොනවා හරි ඕගලන්ට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්නකෝ. ඒ අතර වාරේ මම ටියුට් එකට යන්නම්. හරි බලන්න. වගකීම්. අතීත සිදුවීමක් තුලින් පැන නගින අතීත සිදුවීමක් තුලින් පැන නගින. ඒ කියන්නේ ගනුදෙනුවක් කියන එකම තමයි. සිදුවීමක් කිව්වත් ගනුදෙනුවක් කිව්වත් එකයි තේරුම. සිදුවීමක් තුලින් පැන නගින ඒවා නිරවුල් කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ව්‍යාපාරය තුලින් පිටතට ගලා යාමක් අපේ කර ලක්ෂණ තුනම නේද මේ තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ බැඳීමක් තියෙනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යනවා. අපි මේ තුන මේක highlight කරගමුද? highlight කරගන්න. හරි ඊට පස්සේ අපි මෙතන ලියාගමු නිදසුන් කියලා දාලා මෙතන ලියාගමු. බැංකු ණය ණය හිමියන් මේ ණය හිමියන්ට කියන තව වචනයක් තියෙනවා වෙළෙඳ ගෙවිය යුතු දෑ කියලා. වෙළෙඳ ගෙවිය යුතු දෑ. වෙළෙඳ ගෙවිය යුතු දෑ. උකස් ණය ගෙවිය යුතු වියදම් තව එකක් ලියාගමු අපි බැංකු අයිරාව. බැංකු අයිරාව
බැංකු අයිරාව කියන එක කියන්නේ මොකක්ද කියලාත් මම කියන්නම්. බැංකු අයිරාවක් කියලා කියන ළමයි දැන් ඔය අපිට බැංකුවක ආරම්භ කරන්න පුළුවන් ගිණුම් වර්ග තියෙන එක එක ඒවා. ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම් කියලා. ඒකෙන් ওই ජංගම ගිණුම් කියන ගිණුම් වර්ගය ආරම්භ කළොත් අන්න ඒකට හම්බෙනවා අයිරාව කියලා පහසුකම. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමේ සල්ලි නැති වෙලාවකදී උනත් චෙක් එකක් ලියලා සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට ඔයාලට ෆෝන් එකක් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ සල්ලි නැහැ කියලා හිතන්නකෝ. ෆෝන් එකේ සල්ලි නැති වෙලාවකදී කෝල් එකක් ගන්න කොහොමද? ඔයාලට පුළුවන් නේද ණයක් ගන්න. ණයක් අරගෙන කෝල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙවා සල්ලි දාපු ගාම ඒ ණය අඩු කර ගන්නවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අයිරාව කියලා කියන්නේ. බැංකුවේ සල්ලි අපේ account එකේ සල්ලි නැති වෙලාවකදී අපිට පුළුවන් චෙක් එකක් ලියලා සල්ලි ගන්න. සල්ලි නැති වුණත් ගන්න පුළුවන්. හැබැයි ඊළඟට අපි සල්ලි දාපු ගාම බැංකුව එක අඩු කරගන්න. ඒකට කියනවා බැංකු අයිරාව කියලා. එතකොට දැන් ඔයා හිතන්න එපා ඔයාට මේ බැංකුවේ account එකක් තියෙනවනේ ඔයා ඒකෙන් අයිරාවක් ගන්න පුළුවන් කියලා. ඕගොල්ලන්ට බෑ. බැංකුව අයිරාව හම්බෙන්නේ ජංගම ගිණුම් වලට විතරයි. ඒ කියන්නේ කරන්ට් account එකක්. එක්පත් මගින් ගනුදෙනු කරන ගිණුම් වලට විතරයි අයිරාව කියන පහසුකම හම්බෙන්නේ. ඉතින් ගොඩක් ඒ ගිණුම් ඕපන් කරන්නේ ව්‍යාපාරිකයෝ. ඉතින් ව්‍යාපාරිකයන්ට තමයි මේ පහසුකම හම්බෙන්නේ. ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ජංගම ගිණුමක් තියෙනුනේ පහසුකම ගන්න. මේ ඔක්කොම ඉස්සරහදී අපිට ආයෙත් හම්බ වෙනවා. අපි එතකොට බලමු. බලන්න වගකීමක පහත ලක්ෂණ තිබිය යුතුය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ බැඳීමක් තියෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාමක් තියෙනවා මේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ බැඳීමක් තියෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාමක් තියෙනවා. වටිනාකම මැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේවා තමයි වගකීමක ලක්ෂණ වෙන්නේ. බලමු වගකීම් පහත පරිදි වර්ග කෙරේ කියලා තියෙනවා. අපි එතන ලියා ගමු. තව ටිකයි තියෙන්නේ. වගකීම් පහත පරිදි වර්ග කෙරේ. එතන ලියා ගන්න. අංක 1 ජංගම වගකීම්. අංක 2 ජංගම නොවන වගකීම්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. හරි නේද? ඊට පස්සේ බලන්න ජංගම වගකීම් ගැන නිර්වචනය කරලා තියෙනවා. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුළ, ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරන අවුරුද්දක් ඇතුළත निराකරණය කිරීමට අපේක්ෂා කරන වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ निराකරණය කළ යුතු වගකීම්. අපි ඒක highlight කරගමුද? වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ निराකරණය කළ යුතු වගකීම් කියන කෑල්ල. වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ निराකරණය කළ යුතු වගකීම්. අපි කියනවා ජංගම වගකීමක් කියලා. වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ निराකරණය කළ යුතු වගකීම්. හරි අපි මෙතන ලියාගමු නිදසුන් කියලා. ණය හිමියන් මේගොල්ලන්ට වෙළඳ ගෙවිතු දෑ කියලාත් කියනවා අපි. ණය හිමියන් වෙළඳ ගෙවිතු දෑ. ණය හිමියන්ට අපි වෙළඳ ගෙවිතු දෑ කියලාත් කියනවා. බැංකු අයිරාව ගෙවිතු වියදම්. ඔය එකක් අපි ලියාගමු. කෙටි කාලීන ණය. කෙටි කාලීන ණය. කෙටි කාලීන ණය. කෙටි කාලීන ණය, ණය හිමියන්, බැංකු අයිරාව, ගෙවිතු වියදම්. ඊට පස්සේ ජංගම නොවන වගකීම්. මේ ටික මෙච්චරයි තියෙන්නේ. එතනින් ඉවරයි. ජංගම නොවන වගකීම්. බලන්න අපි එතෙන්ට ගිහලා නිදසුන් කියලා ලියාගමු. අපි මෙතන නිදසුන් කියලා ලියාගමු ළමයි. බැංකු ණය, උකස් ණය, වෙනත් දිගු කාලීන ණය. වෙනත් දිගු කාලීන ණය.
වෙනත් දිගු කාලින ණය. වෙනත් දිගු කාලින ණය. ඊට පස්සේ තියෙනවා බලන්න මේ අනුව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක තියෙන මුළු වගකීම් කියලා කියන්නේ ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් කියලා. ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම්. මුළු වගකීම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම්. ඊට පස්සේ හිමිකම ලියාගත්තා නම් හරි. මුළු වගකීම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම්. හරි. ඊට පස්සේ අන්තිම කෑල්ල හිමිකම්. හිමිකම් කියන එක අපි ඉක්විටීස් කියලා කියනවා. ආයතනයක මුළු වත්කම් වලින් සියලු වගකීම් අඩු කළ පසු ඉතිරි අයිතිය. අපි ඒක highlight කරගමුද? මුළු වත්කම් වලින් සියලු වගකීම් අඩු කළ පසු ඉතිරි අයිතිය හිමිකම ලෙස හඳුන්වයි කියලා. මුළු වත්කම් වලින් එහි සියලු වගකීම් අඩු කළ පසු ඉතිරි අයිතිය හිමිකම ලෙස හඳුන්වයි. ඒ ටික highlight කරගන්න. ඊට පස්සේ ලියාගන්න හිමිකම් ප්‍රාග්ධනය ස්කන්ධය හා ස්කන්ධය හා ශුද්ධ වත්කම් ලෙසද හඳුන්වයි. ශුද්ධ වත්කම් ලෙසද හඳුන්වයි. හිමිකම් ප්‍රාග්ධනය ස්කන්ධය හා ශුද්ධ වත්කම් ලෙසද හඳුන්වයි. හිමිකම් ප්‍රාග්ධනය ස්කන්ධය හා ශුද්ධ වත්කම් ලෙසද හඳුන්වයි. හරි. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ ටික තමයි. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මෙසේජ් එකක් හරි දාන්න. අපි එහෙනම් අනිත් දවසේදී හම්බෙමු ළමයි පාඩම් කරගෙන ඉන්න මේ ටික අපි ලබන සතියේදී ගණන් වලට යනවා ගණන් හදන්න යනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මම මෙතනින් අවසන් කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. ඔයගලන්ට ලීව් වෙන්න පුළුවන්.